අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මැයි මාසේ 19 වෙනිදා අඟහරුවාදා අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ දිවයින නිවීම දේශනා පිළිබඳව සමාලෝචනයේට අපි ගියේ පාර හත්වෙනි එකට 17 වෙනි දේශනාවට ප්‍රවිෂ්ටි ලබා ගත්තා. අපි චන්ද්‍රරත්න ස්වාමීන්ගේ ඉල්ලා සිටිමු. එදා නතර කරපු තැන ඉඳලා අද සාකච්ඡාවට ආරම්භය අපිට ලැබලා දෙන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 17 වන දේශනය 359 වන පිටුව. නමෝ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ඡය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 17 වන දේශනයයි මේ. අරහත්ඵල සමාධියේදී රහතන් වහන්සේ ලබන භව නිරෝධය පිළිබඳ ප්‍රකාශය ප්‍රත්‍යක්ෂය කෙබඳු එකක්ද කියලා වටහා ගන්න උපකාර වන සූත්‍ර කීපයක් පසුගිය දේශනාවේදී අප විග්‍රහ කළා. ශිතිදයක් නැති දර්ශනපතයක් වැනි විනිවිද යන ගැඹුරු හිස් බැල්මකින් රහතන් වහන්සේ ඒ භව නිරෝධය දකින බවත් ඒ කාරණේම අපි කලින් අවස්ථාවක සඳහන් කළ අනන්ත සබ්බතෝ පබ අනිදස්සන විඥාණය කියන ඒ වචන වලිනුත් පැහැදිලි වන බවත් අපි එදා යන්තමින් සඳහන් කළා. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත යන විමෝක්ෂ ගොදුරුබිම් කරගත් රහතන් වහන්සේ සංඥා අනුසයෙන් මිදිලා රූප අරූප ද්වේතාව ඉක්මවලා මේ භවසාගරයෙන් මේ භවයෙන් එතර වෙන හැටි මායයට හසු නොවි මේ භවයෙන් එතර වෙන හැටි නොයෙකුත් සූත්‍ර දේශනාවල නොයෙකුත් ආකාරයෙන් විස්තර කරලා තිබෙනවා. ඉතිවුත්තක පාළියේ ඊ타මත්ම වටිනා ගාථා 3ක් තිබෙනවා. අපි ඒවා ඉදිරියට ගනිමු මේ අවස්ථාවේ. 1. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආගන්තාරෝ පුනබ්භවං. 2. යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්ඨිතා නිරෝධේයේ විමුච්ඡanti තේ ජනා මච්චුහායිනෝ. 3. කායේන අමතං ධාතුං පුසයිත්වා නිරූපදින් උපදී පටිනිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ. දේසේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පදං. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ. රූප භවයන්ට එළඹෙන යම්තාක් සත්වයෝ වෙද්ද අරූප භවයන්හි ස්ථාවරව සිටින යම්තාක් සත්වයෝ වෙද්ද ඒ හැම කෙනෙක්ම නිරෝධං අප්පජානන්තා නිරෝධය භව නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්භවං නැවත නැවත භවයට එනවා. යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්ඨිතා. නමුත් යම් කෙනෙක් රූපේ පිළිසිඳ දැනගෙන හරියාකාර අවබෝධ කරගෙන අරූපේසු අසන්ඨිතා අරූප භවයන්හිද නොරඳා නොපිහිටා නිරෝධේ යේ විමුච්ඡanti නිරෝධයේහි විමුක්ත වෙද්ද තේ ජනා මච්චුහායිනෝ ඔව්හු මාරයා පළවා හරින්නෝය. කායේන අමතං ධාතුං පුසයිත්වා නිරූපදින් උපති පටිනිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ. නිරූපදි නම් වූ අමූර්ත ධාතුව කයින් ස්පර්ශ කොට උපදීන් අතහැරීම සාක්ෂාත් කොට ප්‍රත්‍යක්ෂ කරගෙන අනාශ්‍රවව ආශ්‍රවයන්ගෙන් මිදී දේසේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජම් පදං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිශ්ශෝකී වූ නික්ලේශී වූ අමූර්ත පදය දේශනා කරති.
මේ ගාථා තුනෙන් මුල් ගාථාවෙන් කියවෙන අදහස ඊටමත් පැහැදිලියි. ඒ කියන්නේ රූප භවයන්හි සිටින සත්වයෝත් අරූප භවයන්හි ස්ථාවරව සිටින සත්වයෝත් රූප භවයන්ට එළඹෙන සහ අරූප භවයන්හි සිටින සත්වයෝත් නිරෝධය තේරුම් නොගැනීම නිසා භව නිරෝධය ගැන නොදැනීම නිසා නැවත නැවත භවයට එනවා. ඊළඟට දෙවන ගාථාව. මේ ගාථාවේ එක්තරා පොඩි පටලැවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ අපි කලිනුත් සඳහන් කළා ගැඹුරු සූත්‍රවල පාඨාන්තර නිගමනය පවා ලොකු ප්‍රශ්නයක්. ඒ තරමටම පැහැදිලිව ඇවිල්ලා නැහැ. ඒවායේ අර්ථය පැහැදිලි වෙන්නේ නැති වෙනකොට. ඒ එක්කම කටින් කට එන ධර්මයක් දූෂ්‍ය වෙන ස්වභාවයක් නිසා වෙන්න ඕන. මෙතන අසන්ඨිතා කියන පාඨයයි අපි පිළිගත්තේ. ඒ කියන්නේ යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්ඨිතා. ඒ කියන්නේ රූප භවයන් පිරිසද දැනගෙන රූපය හරියට තේරුම් අරගෙන ඒ වගේම අරූපයන් හිත නොරඳා නොපිහිටා. තව පාඨයක් තියෙනවා සුසන්ඨිතා කියලා. සුපිහිටි. එතකොට මේ එහෙම පිටින්ම පරස්පර විරෝධී පද දෙකක්. මේන් මොකක් තෝරගන්නවද කියන එකයි ප්‍රශ්නය. අටුවාව පිළි අරගෙන තියෙන්නේ අසන්ඨිතා. අපිත් දැන් මෙතන හේතු ඇතුවයි අසන්ඨිතා කියන පාඨය ගත්තේ. අටුවාව කියන නිසාම නොවේ. නමුත් නවීන සංස්කරණ ගණනාවකම අසන්ඨිතා කියන පාඨය ඉවත් කරලා සුසන්ඨිතා කියලා අරගෙන තියෙනවා. ඒක සමහර විට මතු පිට අර්ථය ගැන හිතලා වෙන්න ඇති. අරූපයන්හි හොඳින් පිහිටා සුපිහිටා. නමුත් මෙතන ගන්න තියෙන්නේ අපි මේ දේශනා මාලාවෙම දැක්වුවා මේ රූප අරූප දෙකේ ද්වයතාව. රූපයේ හැවණැල්ලක් වගේ අරූපය. ඒක නිසා රූපය පිරිසිදු දැන ගැනීම නිසාම කෙනෙක් තේරුම් ගන්නවා අරූපයේවත් රඳන්න වටින්නේ නැහැ කියලා. අන්නේ අර්ථයෙන්ුයි අපි අසන්ඨිතා කියන පාඨය මෙතෙන්ට ගත්තේ. රූපය හරියට තේරුම් ගත්තනම් යම්කිසි කෙනෙක් ඒ තැනැත්තා අරූපයේවත් පිහිටන්නේ නැහැ. අන්න ඒ බඳු පුජ්‍යලයෙන් නිරෝධයේ විමුක්ත වෙනවා. එතකොට අසන්ඨිතා කියන පාඨයයි අපි එතෙන්දි පිළිගත්තේ. රූප අරූප ද්වේතාව ඉක්මවලා භව නිරෝධයට හිත එළවීම නිසා ඒ අය විමුක්ත වෙනවා කියන එකයි. අවසාන ගාථාවෙන් කියවෙනවා බුදුරජාණන් වහන්සේ නිරූපදි නම් වූ උපදි පටිනිස්සග්ගය ප්‍රත්‍යක්ෂ කළා කියලා. ප්‍රත්‍යක්ෂ කරලා කයින් අමෘත ධාතුව ස්පර්ශ කළ බවකුත් කියවෙනවා. කලින් දවසේ දේශනාවක අපි සඳහන් කළ එක්තරා උදාන ගාථාවක පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා කියලා තියෙනවා. අපි ඒක තේරුම් කළේ උපදි තියෙන තාක් ස්පර්ශය ස්පර්ශ කරත් නිරූපදි තැනැත්තා කෙසේනම් ස්පර්ශය ස්පර්ශ කෙරෙද්ද කියලා. එතකොට එහෙම බලනකොට එතන ස්පර්ශයක් නැහැ. දැන් මෙතන කියාපු එක පරස්පර විරෝධී හැටියට යම් කිසි කෙනෙකුට පෙනෙන්න පුළුවන්. මෙතන කියනවා කයින් අමෘත ධාතුව ස්පර්ශ කළා කියලා. ස්පර්ශය නැත්නම් කොහොමද ස්පර්ශ කරන්නේ කියලාත් අහන්න පුළුවන්. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම මහා ගැඹුරු අදහසක් තියෙන්නේ. ස්පර්ශයෙන් මිදීමමයි මේ අමෘත ධාතුව ස්පර්ශ කිරීම. ඒ කියන්නේ මරණ භය පිළිබඳව කල්පනා කර බලනකොට මරණ වේදනාවෙන් මිදීම, මරණය පිළිබඳ සංකල්පයෙන් මිදීම. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එහෙම ඒ ප්‍රඥාවෙන්ම අර කියාපු අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ආදී වශයෙන් දක්වන අකුප්පා චේතෝ විමුක්ති ආදී වශයෙන් දක්වන ඒ අරහත් ඵල සමාධියේදී මුරු ශරීරයම අතහැරලා අර භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනකොට ස්පර්ශයෙන්ුත් මිදෙනවා. වේදනාවෙනුත් මිදෙනවා. ඒක නිසා තමයි නිවන අවේදිත සුඛයක් කියලා කියන්නේ. මට හිතෙනවා මෙතනදී අතරමැදි අවස්ථාවක් වශයෙන් සම්බන්ධ වෙන්න කියලා මේ සුසන්තිතා අසන්තිතා කියන පද දෙකේදී ඉස්සලා සුසන්තිතා වෙලා පස්සේ අසන්තිතා වෙන්න ඕනේ. අපිට කෙලින්ම අසන්තිතාවට යන්න බෑ. ඒ මොකද හේතුව රූප සත්‍යය රූප ලෝකේ ඇලිලා ගත කරනවා. ඉතින් එයා අරූප ලෝකයට ආස කරන්න ඕනේ. එතකොට තමයි රූප ලෝකයේ අයින් කරන්න හෝ රූප ලෝකයේ තියෙන දරත පරිලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා එයා ඉස්සල්ලාම කරන්නේ ඒ රූප ධර්මයක් අල්ලාගෙන රූප ධ්‍යාන උපදවනවා සමත භාවනාවේ පැත්තේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. ඒ ධ්‍යාන හතර යන්න සියුම් වෙනවා. හතරවෙනි ධ්‍යානයේදී අල්ලාගත්ත ඉස්සරහට තියාගත්ත අරමුණු කරපු ආනපන නොදෙනී යන මට්ටමට යනවා. ඉතින් මේ නොදෙනී යන මට්ටමට උපේක්ඛා ඒකාග්‍රතාව කියන දෙකේ ගත කරනවා. හැබැයි තාම අරූපෙට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඒ රූප ධ්‍යාන ඉක්මවලා
යේච රෝකේ රූපට්ඨිතෝ යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ අරූපේට යනමයි කියන එක තීන්දුවක්. මම මොනවාක්වත් නැති තැන අරමුණු කරනවා කියලා කසිනුක් ගහටිම අවකාශය කියලා කියනවා. අර කසිනයක් නගන තිබුණේ කසිනේ අයින් කරපුවාම එතන තියෙන අවකාශය. ආනපාන කර හිටිය ආනපාන නැත්තන තියෙන අවකාශයේ ආකාසානං ඡායතනෙ කියලා. ඉතින් ඒ දෙක එහෙම දෙකක් තියෙනවා. ඒක සරුවචනංශ පිළි අරන් තියෙනවා. ඒක සරුවචනංශ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ බාරගත්ත දෙයක්. ඒ බාරගත්ත කොට පේනවා අවකාශයට ගියාම ආකාසානං ඡායතනෙ ගියාම අජටයි. ගැට නැහැ. ඒකේ පටලවිල්ලක් නැහැ. මේ රූප ලෝකේ ඉන්නකන් ෆ්‍රික්ෂන් එක තියෙනවා. ගැටුම තියෙනවා. පරිලාහේ තියෙනවා. පිරිමැදීම තියෙනවා. ඉතින් යාට තේරෙනවා අර හතරවෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාවම තමයි මේ ගෙනියන්නේ. හැබැයි ඒක අරූපේ පදනම් කරගෙන යන්නේ. එතකොට තමයි රූප කියලා අපි හම්බ කරන දරු මල්ලෝ මිනිමුතු රත්තරන් අලියෝ කොටි හරකබාන සියල්ලගේම තියෙන ගැටුම සියල්ලගේම තියෙන පිරිමැදීම පරිලාහේ තේරෙනවා අරූපයට සාපේක්ෂව. ඉතින් ඒක භව තණ්හාවේ ඉඳලා විභව තණ්හාවට යෑමක් වගේ. නැත්තම් භව තණ්හාව කියන එක අපිට තේරෙන්නේ නැහැ. භව තණ්හාව තේරුම් ගන්න නම් විභව තණ්හාව තියෙනවා. රූපේ සියුම්ුණත් ගොරෝසුණත් තේරුම් ගන්න නම් ඒකට ප්‍රතිපක්ෂ අරූපයට සාපේක්ෂක වෙන්න ඕනේ. එතකොට අපි අරූපයට සුසන්තිත වෙන්නේ. අරූපේ සුසන්තිත විඳලා බලනවා මේ අවකාශයේ තමයි මේ පටවියාපෝ තේජෝ නටන්නේ. අපි මෙතෙක් කල පටවියාපෝ තේජෝ දැනගත්තට අවකාශයේ දැනගෙන හිටියේ නැහැ. වේදිකාවේ නළුව දැනගෙන හිටියට පිටිපස්සේ තියෙන තිරේ දැකලා තිබුණේ නැහැ. ඒ තිරේ දැක්කට පස්සේ පේනවා ඒ තිරේ සහ නළු නිලියන් කියන දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යুৎපන්නයි. රූපේට අරූපේ නැතුව බෑ, අරූපෙට රූපේ නැතුව බෑ. නමුත් ඒ අපේ අන්ධකරණේ තියෙන්නේ මායාවේ තෘෂ්ණාව තියෙන, කාම තණ්හාව තියෙන රූපේ පමණයි. අරූපේ භයානක දෙයක්. අරූපය නැස්චාර්ත්‍යයක්. අරූපේ ආස්තිකත්වයක්. නෙවෙයි නාස්තිකත්වයක්. අභාවයක්. ඒ නිසා අරූපෙට කැමති වෙනවා. රූපයත් එක්ක කැමති ඒ රූපයේ කාමයේ ඇති කරන මේ රූපයේ ආදීනව සාපේක්ෂව දැනගන්න අරූපෙට කියලා බලන්න ඕනේ. ඒ කිසිම ගැටුමක් නැති තැනක් තියෙනවා. ඒක දකින්නේ රූපයේ ගැටුම දැකපු කෙනා විතරයි. එතකොට අරූපයෙන් සේවයක් තියෙනවා. ඒක මේ පසු කාලීනව වෙච්ච වැරද්ද තමයි මේක සමත කට්ටිය බාරගත්තා. ඔක තියෙන සමත භාවනාව විතර විපස්සනාවේ නැහැ කියලා. ඒකට සෑහෙන අභියෝගයක් ඉදිරිපත් කරා පණ්ඩිත ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන 4 කියලා රූප ධ්‍යාන 4ම විපස්සනාවෙන් විස්තර කරා. ඒකල කිව්වා ඒ අරූප මේ රූප ධ්‍යාන වල තියෙන සමත යෝගාවචරෝ පෙන්වන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා විතක්ක ਵਿਚාර දෙක නැති පීති සුඛ ඒකග්ගතා ඊට පස්සේ සුඛ ඒකග්ගතා ඊට පස්සේ උපේක්ෂා ඒකග්ගතා කියන එක මෙන්න මෙහෙමයි විපස්සනා ඥාන වැඩනකොට වැඩෙන්නේ අවසානයේ කියන සංඛාර උපේක්ඛාව තමයි ඔය චතුත්ථ ධ්‍යාන මට්ටම. නමුත් ඒ ශාංශය එහාට ගියේ නැහැ. අරූප ධ්‍යාන පිළිබඳව විපස්සනායේ විස්තර කරේ නැහැ. මහසිසාය දෝසාංශේ දොරේරියා සමතෙන් අපි වචන සෙට් එක ගමු, ණයට ගමු. ඒකනේ 95ක් විතර තිය හැබැයි 5ක් 6ක් විතර තියෙනවා. විපස්සනා විදි අරූපෙට යන්න පුළුවන්. විපස්සනායේදී අරූපෙට යන්නේක සුසන්තිත වෙන්න ඕනේ. සුසන්තිත වුණොත් රූපයේ අසන්තිත වෙනවා. ඒක තමයි අපි භාවනා කරලා ගිහලා හිස්තැනකට යනවායි කියලා විපස්සනා කරන කට්ටියත් කියනවා. සමතේ කරන අයත් කියනවා. ඩෝප් වෙන කට්ටියත් කියනවා. ගංජා ගහන කට්ටියත් කියනවා. කාම සේවනයේ උච්චම අවස්ථාවට ගිය කට්ටියත් කියනවා. ඉතින් ඒක මේ මනුස්ස ලෝකේ තියෙන එකක්. ඒක මේ වෙන් කරලා හඳුනාගෙන නැහැ. ඒක සාක්ෂාත්කරණය කරලා නැහැ. තියෙන එකක් විකල්පයක්. දැන් මෙතනදී කරන්නේ ධ්‍යානයකට යනවා, සමවදිනවා, උපචාරයට යනවා කියන්නේ කැමැති වෙලාවට යන්න දෙන්න පුළුවන් විදිහට හදාගන්න. උපචාරය කියනවා නම් ආසනෙට ගිහිල්ලා එනවා. අර්පණාව කියන්නේ ධ්‍යානෙට සමවදිනවා. ඉතින් විපස්සනාදී පැහැදිලිවම අරූපෙට යනවා. ඊට පස්සේ ඒකේ නාමේ රූපේ අරූපේ දෙකේ නැටුවා මිසක් දැන් කාමයේ අමතක වෙනවා මෙයාට. කාමයේ 100%ක්ම අමතක වෙන්න ඕනේ. මේ රූපේ සහ අරූප දෙක අතර තියෙන ගැටුම සජීවීකරණය වෙන්න. ඉතින් ආට තියෙන්නේ ඔන්න භාවනා කරනකොට එකපාර හිතැනකට යනවා ආය සද්දයක් ඇහෙනවා. ආය ආනාපානෙ පේනවා. ආය මේ ඔක්කොගෙම සමස්තේ පේනවා. ආය හිතැන පේනවා. ඉතින් හිතැන්න ගිය කට්ටිය සමහරු
ඒ කියන්නේ අරූපෙට කැමති වෙච්ච සමහරු සද්ද ඇහෙනවට බයි. මට භාවනා කරගන්න බැන්නා මගේ සමාධිය කැඩුනා. සතිය කැඩුනා කියලාත් කියනවා මල්ලාට. මම මේ සද්දයක් ඇවිල්ලා හිත කැඩුනා. ආනපානෙ මතුවලා හිත කැඩුනා. නැත්නම් මම ආනපානෙ අයියෙන් හුස්ම ගත්තා. එහෙම නැත්නම් ඇද්දි කැරලා මේ කය අත ගාලා බැලුවා. ඒ මොකද අරූපෙට බයයි. තව සමහරු මේ සමහරු අරූපෙට ගියාම රූපේ පැමිණීම කරදරයක් කරගෙන අනේ මට විස්තනේ ඉන්න ඕන ඉන්න දෙන්නේ නැහැනේ මේ කවුද ඇවිල්ලා රේඩියෝ එකක් දැම්මනේ මේ වැස්සනේ මේ කැස්සනේ මේ මැස්සෙක් ආවනේ කියලා රූපෙට වෛර කරනවා. ඉතින් ඔය දෙක කමඨාන් සුද්ධ කරනකොට කමඨාන් වාර්තාවේ කළු සුදු වෙනසක් තියෙනවා. ඒ කමඨාන් වාර්තාව ලියන ඒ වාර්තාකරණේ වචවාක්‍ය ඉවර කරන්න ඉස්සලා කියත හැකි මෙයා යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. හැබැයි ඒ කෙනාට මතු කරලා දෙන්න ඕනේ. ඔයා දැන් ඔය ඉන්නේ භාවනා කරන සද්ද ඇහෙන ආනපානෙ පෙනෙන දැනෙන තත්ත්වේ හෝ නොදැනෙන හිස්තන දෙක කියනකොට ඔයාලගේ කාමේ නැහැ. ඒක විශාල ජයග්‍රහණයක්. කාම තණ්හාව නෙවෙයි මේ කතා කරන්නේ. රූප තණ්හා අරූප තණ්හා එහෙම නැත්නම් අපි කියනවා භව විභව මේ භව තණ්හා විභව තණ්හා දෙක. ඒක දාර්ශනික කාරණාවක් ඒක. ඒක ආගමික කාරණාවක්. හැබැයි මේ දෙකේ තාරාතිරමක් තියෙනවා. රූපයට කැමති වෙන එකන ආනාපානෙන් බල බල ඉන්න කැමති එකන හිතෙන්ට යනකොට බය වෙනවා. සතිය නැති වුණා, සමාධිය නැති වුණා, මට කොහි ගියාද දන්නේ නැහැ. දැන් මම මොකද කරන්නේ? මමත් නැහැ දැන්. ඇඩ්ජස්ට් නැහැ. ප්‍රශ්නයක්. තව කෙනෙක් කියනවා අනේ ඒක හරීම පහසුයි. බලන්නකෝ මේ වටින් සද්ද ඇවිල්ලා මට කැස්ස ඇවිල්ලා වැස්ස ඇවිල්ලා මොකක් හරි ඇවිල්ලා කරදර වුණා. අනේ ඒක නැති කරලා දෙන්න. මට හිතවිලි එන එක නැති කරලා දෙන්න. මට වේදනාව එන එක නැති කරලා දෙන්න. මට සද්ද ඇහෙන එක නැති කරලා දෙන්න. මම මොකද කරන්න ඕනේ? ඉතින් ඒකෙන් ඒ කෙනාට කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. දැන් මේ සුසන්ටිත අසන්ටිත තත්ත්ව දෙක තියෙන්නේ. ඒක වොස්සග්ග පරිණාමී කියන වචනේ විස්තර වෙනවා. යමකට විසර්ජනය කරන එක දීලා දාන්න යමකට රිංග ගන්න ඕන නම් අනිත් එක දීලා දාන්න ඕන. ඒකට රිංග ගන්න ඕන මේක දීලා දාන්න ඕන. ඒක කේමනන්ද සාන්ති කියව පොල් පිට පාගනවා වගේ. මේ පැත්ත පාගනකොට අර පැත්ත උඩ යනවා. අර පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. තාම පොල් පිට උඩ තමයි. ඉතින් අන්න ඒ தත්වෙට පැමිණිච්ච පිරිස නැත්නම් ඒ මට්ටමේ ඉන්න පිරිස භාවනා සෑහෙන ඉදිරියට ගිය පිරිස. හැබැයි ඉතින් කාම ලෝකේ ඉන්න අය වගේම අංජ බජල් තමයි. ඒකෙත් කුකුස් තියෙනවා, ශක තියෙනවා, අනදිමොක්කේ තියෙනවා, න සම්පසීදති තියෙනවා. ඒගොල්ලෝ ඇත්තට උද්දීපන වෙලා තියෙන කුකුසේ. ඒ විදිහට උද්දීපන වෙලා තියෙන විචිකිච්ඡාවේ. ඒ ටිකට උද්දීපන වෙලා තියෙන්නේ න සම්පසීදති කියන එකේ. නාදිමොච් දැන් මම මොකද කරන්නේ? ඇඩ්‍රස් නැහැ. ඉතින් කියලා දෙන්න ඕන පුතෝ උතෙන්ද යන්නේ කාම ලෝකේ අතහැරුණාම. උඹට දැන් මඩේ හිටපු ඉන්න වගේ තියෙනවා රූප අරූප දෙක තියෙනවා. මේ රූප අරූප දෙක සරුවචනාංශේ 15 වෙනිදාත් ඉස්සලා ආලාර කාලා මුද්දක රාම පුත්‍රලා දැනගත්තා. දැනගෙන මේ වැදගත් තාපසයට මේ සිද්ධාර්ථ තාපසයට ඉන්න අපිත් එක්ක ඔයා විතර ඉක්මනට මේක ඇල්ලුවේ නැහැ කවුරක්වත් අපි මේක කරගෙන යන්න මේක තමයි දන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. බුදු වුණාට පස්සේ ඉස්සෙල්ලාම හිතුවේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා ආලාර කාලා මුද්දක රාම පුත්‍ර. මොකද ඒ දෙකවල මෙතෙන්ද ගිහිල්ලා තිබුණා. අවාසනාවට දන්නේ නැහැ. ඒ සින්ද ඊට කලින් මැරිලා ගිහිල්ලා අරූප ලෝකයක ඉපදිලා. ඊට පස්සේ තියෙන්නේ අරූප ලෝකෙට SMS නැහැ. හොට්ලයින් නැහැ. ටෙලිෆෝන් නැහැ. SLT කරන්නත් බෑ, ඩයලොග් ගන්නත් බෑ, සිග්නල් නැහැ. ඉතින් මොකද කරන්නේ? ඊට පස්සේ තමයි අර උපස්ථාන කරව පස්සක මහණු ළඟට ගියේ. පස්සක මහණු ගණන් ගත්තේ නැහැ. මොකද පස්සක මහණු රූප ධානය අරූප ධානය වඩපු කතාවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චරක් මේ රූප ධානය අරූප ධානය දෙකට සලකලා තියෙනවද? නමුත් ඒකේ තියෙන භයානකම මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේෙන් පෙන්නනවා. ඒ දෙන්නට අපි නම් වශයෙන් කිව්වොත් ආලාර කාලා මුද්දකරාම පුත්‍ර කියලා අරූපයේ සුසන්ටිත වෙච්ච දෙන්නට බුදුහාමුදුරුවෝ කැමති උනත් බණක් කියා ගන්න බෑ. ඒ දෙන්නයි කැමැත්තෙන් බුදුහාම ළඟට ඇවිල්ලා බණ කියන කතාවක් ඇත්තෙම නැහැ. ඒ වගේම අසිත තාපසයා සිද්ධාර්ථ කුමාරයා බලන්න මාලිගාවට ගියේ. එයාටත් ওই දෙකම තිබ්බා. එයා කැමැති තැනක ගිහිලා රූප ලෝකේ කැමැති විමානයකට වෙලා භාවනා කරගෙන ඉන්නවා. මේ ඇඳිනීතියේදී කැමැති කට්ටිය නිසන් වලට ඇවිල්ලා භාවනා කරගෙන ඉන්නවා. හරි ඇඳිනීතිය කොරෝනා වැඩ හොගා ගාලල්ල. ඒ ඉන්න කට්ටියත් කියන අපරාධි නිසන් වලට කොටුනා නම් හොඳයි කියලා. සමහර කට්ටිය ඉන්නව නැද්ද කියන නිසන් වලට කොටු වෙලා දැන් යා කල්ලල්ල බොල්ලල්ල යල්ලල්ල එකක්. මේ තාපසේ ආවට පස්සේ සිද්ධාර්ථ කුමාරයා කකුල් දෙක කරකිලා ජටාවේ හිටියට පස්සේ මෙන්න මෙයාක අඬරෝ මෙන්න ඊට පස්සේ hina වෙනවා.
ඕක තමයි කුකුස කියන්නේ. ඕක තමයි විචිකිච්ඡා කියන්නේ. ඕක තමයි නසම්පසීදති කියන්නේ. ඕක තමයි අදිමුච්චති කියන්නේ. ඉතින් සුද්ධෝදන රජුණට බයයි මීයක්සේ ඔක්කොම දන්න මිනිහා. මේක අඬන්නේ ඇයි? hina වෙන එක නම් කමන්නේ. මාලිගාවට ඇල hina වෙන්නේ නැතෝ කොහේ hina වෙන්නේ? ඊට කියනවා මේ කුමාරයා ගීගේ හිටියොත් සක්විති රජ වෙනවා. හැබැයි හුඟක් වෙලාවට ඌර්ණ රෝමේ කැරකිලා තියෙන්නේ බුදු වෙන්නයි. ඉතින් හරි ඉතින් දැන් සුද්ධෝදන රජුණට හරිම අප්සෙට් බුදු වෙනවා කිව්වහම ඕනම රජ කෙනෙකුට අප්සෙට්. මේ සක්විති රජ වෙනවා නම් අනේ අපේ પરම්පරාවට ලොකු දෙයක්. ඊට පස්සේ ආනවා මේ බුදු වෙනවා නම් අඬන්නේ ඇයි කියලා. මට එදාට ඉන්න හම්බෙන්නේ නැහැ, බනහන්න හම්බෙන්නේ නැහැ. මම ගිහලා අරූප ලෝකේ උපදිනවා. මට එතකොට මේ මෛත්‍රී ගෞතම බුදුහාමරගේ පණ්ඩිත ස්වාමීන් ආනවා මේ අසිත තාපසයට ඕන නම් ඒ අරූප ධ්‍යාන ප්‍රතික්ෂේප කරා නම් එයාට මේ ලෝකේ උපදින්න පුළුවන්. රූප ලෝකේ ප්‍රතික්ෂේප කරගන්න බෑ. ඒකට ඒ තරම්ම නිකාන්තියක් තියෙනවා. ඒකට ඒ තරම්ම ආදරකමක් තියෙන සුසන්ටිතකම. අරූපේ සුසන්ටිත භාවය නිසා යා දන්නේ නැහැ. ඒ අරූප ලෝකයේ තියෙන අරූප ධානය කියන එක රදවට හම්බෙච්ච පටරෙද්දක් වගේ ණයට ගත් එකක් කියලා. ඌ ඒක බුද්ධියට තින්න කරගෙන. එයා දන්නේ නැහැ නීතියයින් නිවනක් තියෙනවයි කියලා. එයා දන්නේ නැහැ මේකට ඉස්සෙල්ලා රූප රේඛයක් තියෙනවයි කියලා. ඒ පරාසය දන්නවා නම් එයාට ධානය කඩා ගන්න පුළුවන්. යා පිටක බාසුන කෙනෙක් වැඩ කරා. ඉතින් මේ ඌ භාවනා කරන්නේ නැහැ. හැබැයි හැම දෙයකටම අත දාන උදව් කරනවා. ඉතින් එදාට භාවනා කරනකොට වැදිලා හොඳට. ඉතින් දුවට භාවනා ගිහිල්ලා ඔක්කොම එපා වෙලා. දුවල දෙන්න නිවුන්නු. ඒ දුවල දෙන්නත් මයිත් එක හරියාලුයි. ඉතින් මූඩ දැන් එන්න පපුව දනවලු. දැන් මේ දරුවෝ දෙන්නට මොකද වෙන්නේ කියලා. දැන් භාවනා හරි කියන්නේ. එපා වෙලා. විජාඩක බාරකට ගිහලා අරක බෝතලයක් ගෙනල්ලා බීලා මාස 6ක් විතර ආවේ නැහැ මෙහෙට. එයා ළඟ වැඩ කරන මිනිස්සුන්ට සිගරට් එකක් බොන්න තහනම්. ඒ මිනිස්සුන්ට ඉන්ෂුරන්ස් දාලා ඔක්කොම හදලා දීලා තියෙනවා බොන්න තහනම්. ඒ තරම් බාස්ලා මේකෙත් කොන්ක්‍රීට් දාන්න ආවා. මු බීලා ඇවිල්ලා දැන් ඊට පස්සේ මම ඇත්ත කියන ගමන් කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි. වැඩේ නම් හරි ගියා පුදුමාකාර බයක් ආවනේ. ඊට පස්සේ මං ධානය කඩාගත්තා. කොහොමද කඩාගත්තේ? කීයල්ලේ ලල්ලා. ඕ කීයල්ලේ ලල්ලා. ඉතින් ඔය වගේ අසිතාවස ඔය ටිකවත් දන්නේ නැහැ. ඌට මේ අරූප ලෝකෙන් ගැලවිලා මේ රූප ලෝකෙටලා හිටපන් මේ එන ගහන්න පුදුහාමර පුදු වෙන හැට තව අවුරුදු කීයද? 35යි. අරූප ලෝකෙට ගණන් කල්ප ගණන් ඩීප් ෆ්‍රීසර් එකේ දැම්මා වගේ ලොක් කරලා දැම්මට පස්සේ ඉතින් පතෝල කුණු වෙන්නෙත් නැහැ, ලීක්ස් ටික කුණු වෙන්නෙත් නැහැ, ඔය තියෙනවා. හැබැයි කන්න බෑ ගොයියෝ. එළියට ගන්න බෑ. ඩීප් ෆ්‍රීස් වෙනවා. අන්නේ ඒ නිකාන්තිය විතරයි අරූප ධානයේ තියෙන දුර්ලභම. ඒකට ගියාට පස්සේ වෙනවා. හැබැයි එහෙම කියන්න බෑ. මොකද මේ භාවනා කරන පිරිස වැඩි කොටසක් ඒ අරූපෙට බයයි. ඒගොල්ලෝ රූපයක් ඉල්ලනවා ඒ වෙලාවේ මම නැති වුණා වගේ, ඇඩ්‍රස් නැති වුණා වගේ කිසිම තැනක් නැහැ, මතකයක් නැහැ, නිින්ද ගියක් දන්නෙත් නැහැ, මට බයයි. ඒක නිකාන්තියම වෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම ඇදිලා යන්න එපා. ගිය කෙනා අරූපෙට මනාප වෙච්ච එකනා හිතන්නේ රූපෙට මනාපීම බොළඳ වැඩක්, ළමා වැඩක්. ඒක ඔච්චරම තේරෙන්නේ නැද්ද කියලා. මොකද ඒ තරම් එයා අරූපෙට කැමතියි. රූපෙට කැමති එක්කනම් කියනවා අරූපෙට ගිහිල්ලා නිකම්ම නිකන් ඔහොම ඉන්නවට වැඩිය කොච්චර හොඳ අප්ප කොරෝනා. ඊට වෙන්න නරකයි මේ. අංජිර නීතිය තියෙද්දි හරි කමන්නේ නැහනේ. මේක ඉන්න පුළුවන් නේ මේ ගෑණියෙක් දරුවෙක් ඉන්නවා, ගහකොරන් රණ්ඩු සරුවල් තියෙනවා, පෙම් කරච්චල් තියෙනවා, මේක හොඳයි. අරූපේ මොකක්වත් නැහැ ඉතින්. ඒගොල්ලන්ට පේන්නේ මේ අරූපෙට කැමති කියන්නේ නාස්තික දෘෂ්ටියක් කියලා කියනවා. උච්ඡේදවාදයක් කියලා කියනවා. ඉතින් ඔය දෙකේ මිනිස්සයා කරකෙන එකයි කාම ලෝකයේ මේ අපි මේ ගෑනුන්නට සල්ලි වලට සූදුවට පිස්සු කෙල්ලේ කිසිම වෙනසක් නැහැ. කවුරක්වත් හිතන්න එපා මේක සුපිරි මට්ටමේ කියලා. මේකෙත් අතරමං වුණොත් අතරමංම තමයි. මේ කාම ලෝකේ වෙලා තියෙන අතරමං වෙන එකේ මැරෙන්න ඉස්සෙල්ලාම සිද්ධ වෙනවානේ. ඒඩ්ස් හැදෙනවා, කැන්සර් හැදෙනවා, ගෑණි මැරෙනවා, දරුවා මැරෙනවා, බංකොලොත් වෙනවා. දැන් ඉතින් ඔය හෝටල් කාරින් එහෙම දැන් මොකද වෙලා තියෙන්නේ? පේන දෙයක් අහලා කාය ටූරිස්ට් කෙනෙක් එයි කියලා හිතා ගන්න බෑ. ණයට අරගෙන හම්බ කරගත්තේ ඒවා. ඉතින් අන්නේ වගේ මේකෙදි මේ අරූපේ සුසන්තිතකම 100%ක්ම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. අරූපේ අසන්තිත බව නැතුව නිවන් දකින්න බෑ. එතෙන්ද ගිහිල්ලා කාම ලෝකේ රූප ලෝකේ තේරුම් අරගෙන ඒකට විකල්පයක් මේ ලෝකේ තියෙනවා. අරියත්ඵල සමාධිය නෙවෙයි ඔය. අරියත්ඵල සමාධියට යන්න ඉස්සලා අපි ළඟ තියෙන possibility එකක්. අපි ළඟ තියෙන probability එකක්. කාම තණ්හාව වගේ භව තණ්හාව වගේ විභව තණ්හාව අත්දකින්න පුළුවන්. විභව තණ්හාව අත්දකින්න අරහත් වහන්සේලා විතරක් නෙවෙයි.
භව තණ්හාවක් දකින්න රහතන් වහන්සේලා විතරක් නෙවෙයි. මේ ලෝකේ ඉන්නකන් ඒවට නිදර්ශන තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අරිහත් ඵල සමාධියේ තියෙන අරිහත් ඵල සමාධියට යන්න තියෙන පින අපි පින කියලා ගන්නමුකෝ භව සම්පatti කියලා මේකට කියනවා. භව සම්පatti හැම කෙනෙක් ගාම තියෙනවා. ඒකට සමහරු බයයි. උච්ඡේදවාදී කියලා. මුකුත් නැහැ. නැත්ති කිංචි. එහෙම නැත්තම් කරදරුණත් කමන්නේ හොරි හරි කමන්නේ නිකන් දෙනවනේ. දෙමළ පත්‍රේ හරි බලනවා උඩයට මාරු කරලා හරි කවන්නේ නිකන් පත්‍රේ ඉතින් ඔෆිස් එකට ගියා නිකන් දෙන්නේ දෙමළ පත්‍රේ. ඉතින් උඩ තියාන කවුද උඩ තියාන බලනකොට නෑ ඔක්කොම පෙරිලා මිනිස්සු ඔළුවෙන් හිටගෙන ඉන්නේ. බලන පත්‍රේ අනිත් පැත්ත අරලා කියලා නෑ කියවන්නේ මේ නිකන් දෙන හින්දා. ඉතින් අපි මේ සංසාරේ දුක අරන් තියෙන දෙමළ පත්‍රේ වගේ තමයි. නිකන් දෙන හින්දා ඔය කියවනවා. මොනවා තියනවද කියලා දන්නේ. ඉතින් ඊට වැඩි සුදු කොලයක් අල්ලන්නේ මෙහෙම ඉන්න කියන්නකෝ. මොකක්වත් නැති එක. දෙවල පත්‍රයට ආපන්නේ පිස්සුනේ. දැන් සුදු කොලෙත් නැහැ. රාමුවක් විතරක් තියනවා කියලා අල්ලගෙන ඉන්න මේක දිහා හොඳට බලා ඉන්නවයි කියලා බලන්න කටිනුක් ගහටම අවකාශය බලනවා. ඔක තමයි කටිනුක් ගහටම අවසානය කියන්නේ මේ පත්‍රය අයින් කරලා එතන තියෙන හිතන දිහා බලන ඉන්න ඉතින් ඌට අමු පිස්සුනේ. බැරි වෙලාවත් ඔය දෙල්ල ඔෆිස් එක නම් කරන්න මේපා. ඕන්න නිසානට රෙන්ඩ් ඇවිල්ලා බලන ඉන්න ප්‍රශ්නයක් නැහැ. මම දැකලා තියෙනවා බල්ලා එහෙම බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා. අපි නංගිත් ඇවිල්ලා ඒ ෆුල් සොක්‍රටිස් වගේ බලාගත්තට බලාගෙන ඉන්නවා. එල්ලෙන්න බැරිලෙන්නේ නැහැ. මට පේනවා දැන් රූප ධානයට සමාදින්න ඔන්න වෙන්න සයිස් එකේ තියෙන්නේ. ගංජකාරින්ටත් ඕක වෙනවා. පියාණි තරහ වෙච්චාමත් ඕක වෙනවා. බූට් එක ආවමත් ඕක වෙනවා. ඒ දෙක අතර වෙනස මේ තියෙන එක ඒකේ ප්‍රත්‍යක්ෂණය. එහෙම නැත්නම් ප්‍රතිවේක්ෂා කරන්නේ නැත්නම් මේකේ නිවන් මාර්ගයක් බව දන්නේ නැහැ. කාමයට සාපේක්ෂව භව තණ්හාව ඊට වෙනස් ටිකක් හොඳ එකක්. විභව තණ්හාව ඒකට සාපේක්ෂ වෙනස් එකක්. ඒ එක එකක් ගෙවම් කරනකොට කාම තණ්හාව අතාරින්න භව තණ්හාව අල්ලන්නම එපාය. ඒක විතර තේරුම් කරලා දෙන්න බැරි එකක් ඇත්ත නෑ. එහෙම නැත්නම් කාම ගුණ අතාරින්න නීවරණ ටික අල්ලන්න එපාය. මේ මෙතු නීවරණ වුණාට පස්සේ ඊට වෙඩි නටනවානේ. බලන්නකෝ මොකක්වත් කරගන්න බෑ කාමච්ඡන්ද දෙනවනේ. බලන්නකෝ මොකක්වත් කරන්න බෑ ව්‍යාපාදේ. යකෝ කාමච්ඡන්ද දෙනවා එක හොඳයි කාමීත්‍යාචාරට වැඩි. දැන් කාමීත්‍යාචාර වෙලා නැහනේ. කාමච්ඡන්ද විතරනේ තියෙන්නේ. අප්පා මේ කිඹුලා හොඳයි. මේ හුණත් එක තමයි වෙරන්න බෑ. කාමච්ඡන්ද බේරන්න බෑ. ඒ ව්‍යාපාදේ. ඉතින් කොච්චරක් බන කියන්න වෙයිද මේ කාම ගුණ අතහැර බවට ලකුණ තමයි කාමච්ඡන්දේ. සතුම් මැරීම කියන ව්‍යාපාදය අතහැරීම තමයි කාමච්ඡන්ද ව්‍යාපාද කියන චෛතසිකය. ඒක හොඳයි. මොකද ඒක පරිඋත් ทาน විතරයි. විචක්‍රමණය වෙලා නැහැ. පරිඋත් ทาน උනාට පස්සේ පිස්සු. කියන හිත සම්පූර්ණ ආවේශ කරනවා. යාට තේරුම් ගන්න බැරුව යනවා මේ විචක්‍රමණය වෙන්නේ නැතුව විචක්‍රමණය වුණා නම් ඕක එක්ක හිරේ ගියා පොගෑනියක් ගැහුවා මොන හරි මගුලක් වුණා ඉවරයි. වෙන්නේ නැහැ. පිහපැහැ තියෙනවා. මේක නැති කරන්න රූපය අල්ලන්න ඕන. කාම සංඥාව නැති කරන රූපය අල්ලන රූප කර්මයි. ඉතින් රූප කර්මත්තාන්ට හිත ගියයි කියන්නේ ආනාපානට හිත ගියා කියන්නේ ওই භයානක වූ කාමේශා කාම සංඥා දෙකම නැති කරලානේ. ඒක ස්ථිරයි නිට්ටයයි සුඛයි සුබයි කියන්නේ සමත භාවනාව. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ විපස්සනා භාවනාව. මේ මෙච්චර කාමේශා කාම සංඥා දුරුවන් කරන්න හේතු වෙච්ච රූපයත් අරූපේ මතින් හෝ රූපේ අභාව ප්‍රත්‍යක්ෂ මාර්ගයෙන් අනිත්‍යත්වයේ බලන එක විපස්සනා. ඉතින් අච්චර අමාරුවෙන් උපයාගත්ත දේ එහා පැත්තට යනකොට එහෙම නැත්නම් මේ රූපයයි සුසන්තිත බවක් නැතුව කාමේශා කාම සංඥාව දුරව වෙන්නේ නැහැ. ඒ සූපේ සුසන්තිත බව කියනවා අර්පණ සමාධි සහ උපචාර සමාධි කියලා. රූප ධාන දෙක කෝකක්වත් නැතුව කාමේශා කාම සංඥා දුරවන් කරන්න බෑ. ඉතින් කාමේශා කාම සංඥාවේ 1000 පරිලහ දන්න කෙනා දන්නවා. යකෝ මේ හුස්මක ඉන්න එක මොන තරම් සාන්තියක්ද කියලා. ඇවිදින බව දන්නේ එක. ඊට පස්සේ ඒ විපරිණාමය එහෙම නැත්නම් විභව තණ්හාව බලන්න නම් ඒ රූපයේ සුසන්තිත බව අසන්තිත වෙන්න එපායි. රූපේ විනිවිද බලන්න එපායි. කටිනුක් ගහටම අවකාශය බලනවා. ෆ්‍රේම් එක දිහා බලා ඉන්නවා නිකන් සුදු තිරයක් හෝ තිරයක් නැති. ඉතින් ඒකට පිස්සු කියලා නේ කියන්නේ. බලාගත්ත ඇතේ බලාගෙන ඉන්නවා. ලොකු අක්කලා ඉදිරිය හිටිය පූසෙ වෙටි පූසෙක් ඒකත් ඒ වගේ කුකුළු පැටව කනවනේ සාමාන්‍යයෙන්. ඉතින් ගෙදරම ඇති කරන කුකුළු පැටව නිසා ඌ බලාගෙන ඉන්නවා කුකුළු පැටව දිහා. කුකුළු පැටව වම් පැත්තට ගියොත් ඒක වම් පැත්ත හරිච්චාම එහෙම පැයක් ඉන්නවා. ඉතින් ඌට නම දැම්ම සොක්‍රටිස් කියලා. ඔය කුකුළු ගිහිල්ලා දැන්.
ඌ එන කල්පනාවක ඉන්න බලන්න මේ ගිහි ගෙදර කීපදිලා අර කුකුල් පැටිය කන ගාවට ඇවිල්ලා කණ්ඩත් නැහැ. උන් ඔය දෙල්ලම් කළ කකා යනවා. ඌ බෙල්ල හරව ගත්තත් ඔය ඉන්නවා. ඉතින් ඕකට අරූප ධානය කියන්නේ එහෙම නැත්නම් විභව තණ්හාව කියන්නේ හරි මේ කිව්වොත් එහෙම අල්ලන්න කියලා පිස්සන් කොටුවේ දානවා. පිස්සන් කොටුවේ ඉන්න කට්ටිය දැඩි ලෙස රූප තණ්හාවේ අල්ලලා තියෙනවා. ඒගොල්ලන්ට අරූප තණ්හාව පෙන්වන්න බෑ. ඉතින් මේ අරූප තණ්හාවේ සුසන්තිත බවක් අවශ්‍යයි. සාපේක්ෂව ඒක අතාරින්න මේක අල්ලන්න ඕන. ඒක මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ වොස්සග්ග පරිණාමින් කියන වචනේ පෙන්වනකොට සඳහන් කරලා තියෙනවා. යමක් අල්ලන්න තව එකක් අතාරින්න ඕන. තව එකක් අතාරින්න කියන තව එකක් අල්ලනවා කියන එක. විසර්ජනයේ පරිණාමය. මේකට බහිනකොට මේක අතාරින්න. ඉතින් අපිට අර අල්ලන දෙයට తත්‍ර తත්‍රාබිනන්දනේ නිසා අතහැරෙන්නේ මොනවද කියන එක වසංගන එක තමයි යුනිවර්සල් අන්කොන්ෂස් කියලා කියන්නේ. අපි යමක් ගැන කොන්ෂස් වෙනවනම් ඒ නිසා විශාල අන්කොන්ෂස් එකක් අපිව වහයලා ගන්න. මම මේ දෙයට කැමති නම් ඒ දෙයට ගිලගත්තා නම් ලෝකයක් මතක නැහැ. ඉතින් අර මේකේ ගිල ගන්න ගමන් මේ ඇති වෙලා තියෙන తත්‍ර తත්‍රාබිනන්දනයක් මේ නිසා මම මෙච්චර දීලා දානවා කියලා කිව්වොත් මේකේ ආකර්ෂණය නැති වෙනවා. ඒක පුත්‍රජානනාතික විශාල සොයා ගැනීමක්. මේ නිසා මම විශාල මෙච්චර ප්‍රමාණයක් අතහරිනවා මේ ආනාපාන ඇල්ලීම නිසා. ඒකට මට කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ කියලා ආනාපාන දිහා බලන්නේ අතහරින ස්වරූපෙන්. එහෙම නැත්නම් පෝල් වෝල්ට් එක අල්ලන විදියට. ඥානানন্দ සාංශේ කියන විදියට දැලිපියේ මැදිනකොට දැලිපිය අල්ල ගන්නවා. අමෝරගෙන අල්ලන්න එපා. ඒක මෙහෙම ගිහිල්ලා ටක් ගාලා කරකොල අනිත් පැත්තට එන විදියට කර්මන්නේව අල්ලන්න ඕන. ඉතින් ආනාපානේ අල්ලන්නේ නැහැ එහෙම. අල්ලගත්ත එක්කන මොකාද බදාගත්තා වගේ අල්ලන. ඒක වෙනස් වුණත් බය වෙනවා. නැති වුණත් බය වෙනවා. ඉතින් ඒ නිසා මේ රූපේ පිළිබඳව ඔස්සග්ග පරිණාමය තමයි ආනාපාන සතියේ 16 වෙනිට පෙන්වන්නේ. නිරෝධානුපස්සී, විරාගානුපස්සී, පටිනිසග්ගානුපස්සී, ඔස්සග්ග පරිණාමය. මේක දෙනකොට මේක අතහැරිනවා. ඉතින් අන්නේ අතහැරීම දීලා දැමීම අතරමැද ගනුදෙනුවේදී අතහැරීම සමානයි දීවල දැමීම නිවනේදී. ඒ නිසා සුසණ්ඩිත සමානයි අසණ්ඩිත නිවනේදී. ඔය ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකම එකට එන එක තමයි නිවන කියන්නේ. එතකොට මේ වගේ රේඛීය අධ්‍යාපනයක රේඛීය බණක සම්පූර්ණ කියපු දෙයට විරුද්ධව යනවා. කිසිම වචනයක අර්ථයක් නැහැ. කිසිම වචනයක අර්ථයක් තියෙන ඊට ප්‍රතිවිරුද්ධ අර්ථයත් එක්ක අතට අරගෙන ඉන්නේ. ඒ නිසා මේ පරණ සින්දුවක් තිබ්බ මට ඒක ලියන කොටත් වැරදිලා තිබුණේ. පස්සෙත් මම කල්පනා කරලා බැලුවා මේ අසුබ දිනක ආසුබ දසුණක්සේ අකලට වට මහා වරුසාවක් තේ මාහැර ගිය ඔබ නොසිතූ දිනේක ඇයිදෝ යලි ආවේ. ඒකත් එකයි ඇයිදෝ යලි නාවේ. ඒත් එකයි. අසුබ දිනක සුබ දසුණක්සේ අකලට වට වරුසාවක්සේ මාහැර ගිය ඔබ නොසිතූ දිනේක ඇයිදෝ ආවේ ඇයිදෝ නාවේ ප්‍රශ්නයක් නැහැ. පිට ගියේ හිත අප ආවත් එකයි. ඉතින් ඒ විපස්සනා මේ සෙන් බුද්ධ ධර්මයේ පැහැදිලිවම බෙල්ලා දෙනවා. ඔය සුසන්තිත ඇල්ලුවොත් අසන්තිතයට වෛර කරනවා. අසන්තිතය ඇල්ලුවොත් සුසන්තිත දෙකම එකනම්. හිතෙන්ද ගියාට පස්සේ සැපත් වේදනත් එකයි දුක් වේදනත් එකයි. ජයත් එකයි පරාජයත් එකයි. යසසත් එකයි අයසත් එකයි. ඉතින් එතෙන්ට යන්නකම් අපිට භාෂාවයි ව්‍යාකරණයයි රේකී අධ්‍යාපනයයි හරි වැදගත් වෙනවා. ඉතින් එහා පැත්තට ගිහලා බලනකොට පේනවා අයියෝ මේ මොනවද මේ පොඩි ළමයි කක් අත ගන්නවා වගේ මේ වචන වගේක් අල්ලගෙන නටන නැටිලා. නැතු අල්ලන්න තු යන්න බෑ. හැබැයි ඒක අල්ලන්න සුඛ නම් මේ විදියට. දැලිපිය මදිනකොට අල්ලන වගේ. එහෙම නැත්නම් පෝල් වෝල්ට් එක අල්ලන්නේ තාම දැඩිසෙලා අල්ලන්න එපා මුළු ඇඟම උඩට යනකම් තල්ලු කරලා දෙන්න ඊට පස්සේ ඒක විසි කරන්නත් පුළුවන් වෙන්න එපා. අතේ කෝල්ල හැම ගහගෙන තියලා තිබුණොත් එහෙම පෝල් වෝල්ට් එක ඇලවුනොත් එහෙම එහෙම නැත්නම් අර වෝල් ක්‍රෝද මොනවද කියලා දාලා තියෙන්නේ. චරිතර ගාලා ගැලවෙන જાතියක් තියෙනවා. වෙල් ක්‍රෝ. ඒ වගේ තියලා ඇල්ලුවොත් එහෙම ඇල්ලන්න ඕනේ කියලා ගලවන්න බෑ. ඉතින් කසාද බඳිනවා කියන්නේ මේක දාලා අල්ලන්නේ. ඉතින් ඊට පස්සේ ගෑනට උනත් ගැලවෙන්න බෑ, මූට උනත් ගැලවෙන්න බෑ. ලියාපදිංචි කරාට විතරක් කියක් කරි හම්බ වෙනවා. පුළුවන් තරම් දික්ක සාදිනවා, පුළුවන් තරම් කසාද බඳිනවා. ඔය කසාද බඳිනකොට ඔය වැඩේ වෙනවනේ සත්තුන්ගේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු හදාගත්ත අම්බුම කුණු හarp දෙකෙන් එකක් තමයි කසාද ලියාපදිංචි කරේ කුරුටු ගන්න එක. කුරුටු ගියාට පස්සේ ඉතින් කුරුටු ගන්න නැතුව වැඩි කරනවා. මම මේ අසභ්‍ය වචන කියනවා කියලා මට දොස් කියන්න එපා. මං කියන්නේ
ඔය කුරුටු ගෑම් නැතුව ඔය වචන නැතුව වැඩි ලස්සන පැවතිලා ආවා කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් බුදුරජාණන්සේ පහළුනේ ඇත්තටම කසාදයක් තියෙන ලෝකේ තමයි. බුදුරජාණන්සේ ඒකට දොස් කිව්වේ නැහැ. තියෙනවා නම් ඒකට රැකපන්. නීතියට ගියා නම් රැකපන්. අපි යන්න එපා. බීරලා හිටපන් කියලා. ඉතින් ඒ නිසා මේ භව විභව දෙක එහෙම නැත්නම් ඩෙත් ඉන්ස්ටින්ක්ට් මම බැරි වුණොත් මම වහ කනවා. ඕක විතරමයි මනුස්සයා ගාවේ තියෙන එකම ආයුධේ. වැරදුනොත් බලාගන්න තෝ ඉස්සරහා මං කෝච්චියට බෙල්ලව තියෙනවා. තෝ ඉස්සරහා මං පයින්ව මුහුදට. ඉතින් ඒක නිසා බැන්ද ප්‍රේමේ තරං හෙළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හන්දා. ඉතින් බැන්ද ප්‍රේමේ නම් හෙළු කඳුළු මොකටයි? ප්‍රේමේ තියෙන්න එපායි. බැන්ද ප්‍රේමේ තරං හෙළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හින්දා. මේ මොකද? අම්මයි ආනෝ අම්මේ උඹ මට මේ ප්‍රේමෙට තරහ වුණාට ඔබ ප්‍රේම කරේ නැද්ද? කාර්යව කැතයි එහෙම ආනෙක අම්මලා බයිනවා මට. ඔය කියන්න එපා ප්‍රසිද්ධ සභාවල් වල කියලා. මොකද දැන් අම්මලා දුවලා අම්මලාගෙන් අහනවා ඒක. උඹලා දැන් අපේ ප්‍රේමයට විරුද්ධ වුණාට උඹලා ප්‍රේම කරලා නැද්ද කියලා. ප්‍රේමේ අම්මේ මට මතක් ඉන්නේ අප්පයි මේ නරක වෙලාව කියන්නේ. ඔය ප්‍රේමයයි ද්වේෂයයි එක ළඟ තියෙන්නේ. ප්‍රේමේ කවදාකවත් ගන්න බෑ ද්වේෂය නැතුව. ද්වේෂේ කවදාකවත් ගන්න බෑ ප්‍රේමේ නැතුව. භව තණ්හාව කවදාකවත් එන්නේ නැහැ විභව තණ්හාව නැතුව. විභව තණ්හාව කවදාකවත් එන්නේ නැහැ භව තණ්හාව නැතුව. ඉතින් භව තණ්හාව වතහන්න විභව තණ්හාව හැබැයි ඒකේ කැයි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ මිරිස් දීලා ඉඟුරු ගත්තා වගේ. ඒක දැනගන්න ඕනේ ප්‍රයෝජනෙ සලකලා මේක අයින් කිරීමේ කෘත්‍යයට මානසිකව තීරීමට මේකට යන්න ඕනේ. ඒක සුසන්තිත වෙන්නත් ඕනේ. අසන්තිත වෙන්නත් ඕනේ. ඉතින් මෙතන මම දකින්න මම දිගටම මේක පෙන්නගෙන ආවා මේ දේශනාවලියේ මේක අරිහත් ඵල සමාධිය කියලා අපිට තේරෙන්නේ නැති රහතන් වහන්සේට විතරක් තත්ත්වයකට දෙන්න හදනවා. හැබැයි මුළු දේශනාවලිය පුරාම ඉස්සරහට පෙන්වනවා ඥාන සංසි මේකේ හැකියාව අපි ළඟ දැනට තියෙනවා. රහත් වෙන්න ඉස්සෙල්ලා සාක්ෂාත් කරන්න ඉස්සෙල්ලා කයනුත් ප්‍රත්‍යක්ෂණය කරන්න ඉස්සෙල්ලා මේක අනුමාණයෙන් අල්ලතයි. මේක ණය විපස්සනාවට අල්ලන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ හැම වෙලාවෙම ඉඩ තියලා තියෙනවා. ණය විපස්සනා ඉස්සලා සද්ධාවෙන් අල්ලන්න පුළුවන් සුතේ. අරගෙන බලන්න ඕනේ අපි යමකට ප්‍රිය කරනවා නම් ඒ කියන්නේ ඒකේ අනිත් පැත්තට ද්වේෂ කිරීම. ආය දෙකක් නැහැ. මේ කියනවා පිටරටවල මිනිස්සු බල්ලන්ට හරිම ප්‍රියයි. ඒ කියන්නේ මිනිස්සුන්ට අකමැති කියන එක. ඕනම කෙනෙක් සත්තුන්ට තිරසනුන්ට ප්‍රිය කරනවා ඌ මිනිස්සුන්ට අකමැති. මිනිස්සුෙක් ඉන්න බෑ. ඉතින් බල්ලෝ හදනවා. බල්ලන් ඒ වැඩ ටික ගන්න ඔක්කොම. ඉතින් කියනවා දරුවෙක් හදලා ඒ දරුවා අම්මට තාත්තට වෛර කරන වෙනුවට කොච්චර ලාභද කියලා අහන බල්ලෙක් හදනකෝ ඉන්නකම් වලිගේ වන්නවනේ. ස්වාමියාට ගරු කරනවනේ. ඉතින් මිනිස්සු බල්ලන්ට ප්‍රිය කරනවා. අපි හිතන මේ කරුණාව කියලා කරුණාව නෙවෙයි මේ මිනිස්සුયો නොදකින් කියන එක. මිනිස්සු දකින්න කැමති නම් බල්ලන්ට ප්‍රිය කරනවා. ඉතින් මේ වගේ එක එකන එක එක විනෝදාන්ත හදා ගන්නවා. විනෝදාන්ත හදනවා කියලා කියන්නේ වර්තමාන මොහොතට වෛර කරනවා. මම කියන එකට වෛර කරනවා. මේ ඉන්න තැනට වෛර කරනවා. ඉතින් ඌ කොහේ ගියත් වලිග උඩ වාඩි වෙලා ඉන්නා වගේ රිදෙනවා. එහෙමනේ මේ ඉන්න තැනට ප්‍රිය කරපන්. මේ ප්‍රිය කරනවා නෙවෙයි බාරගනි ප්‍රිය කරනවා කිව්වොත් ඒත් බනිනවනේ මට. ප්‍රිය කරන්නත් එපා. බාරගනි මේ කය බාරගනි මම බාරගනි මෙතන බාරගනි ආය මොන පරිේශනද? මොකක්වත් අවශ්‍ය කරන්න බෑ. බැරිත් නෑ. ඒකට පුහුණුව මදි. ඒක පිළිබඳව සැක තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ මෙතෙක් කියූප ටිකට මම මතු කරේ ඒ අරූපේ සුසන්තිත බව කියන එකයි අසන්තිත බව කියන එකේ කිසිම වෙනසක් ඇත්තේ නැහැ. වචන දෙකේම එකමයි කියවෙන්නේ. දෙක ඕක රහතන් වහන්සේටම ආත්‍යත්පල සමාධියටම බුද්ධියට සින්න කරන්නේ නැතුව ශේක පුද්ගලයා තැයෙන දුරට දැකලා තිනවා. අතේක පුද්ගලයා අහලා දැනගන්න පුළුවන්. ඒ මත තමයි අපි ඉදිරියට යන්නේ. රහත් වුණාට පස්සේ දෙන්නම් කියලා කිව්වොත් එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා කියලා ආනිසංස හතක් කල්ැතුව දෙන්න ඕන කමක් නැහැ. සතිපට්ඨාන දේශනා කරන්න ඉස්සෙල්ලා හරි ගියාම ගාස්තුව ගෙවිකොට බුදුහාමෝ මාකටිං පාරක් දාලා තමයි සතිපට්ඨාන කියන්නේ. මේක කිරුවොත් මහන්නේ මේ ආනිසංස ලැබෙනවායි කියලා. අවසාන එක තමයි ඥායස් අධිකමයි නිබ්බානස සත්‍ය කිරියා. මේකේ හම්බෙන්නේ නිවන විතරමයි කෙරුවොත් නිවන නැත්තන් නැහැ කිව්වොත් එහෙම අතරමැදි අවස්ථා නැහැ. ඉතින් ඒක නිසා මේ අතරමැදි අවස්ථාවල මේක තියෙනවා අපි දැනටමත් බුද්ධි විඳිනවා. ඒක වෙන් කළා හඳුනා ගන්න පුළුවන්ද කියලා බලන්න ඒක තමයි පරිච්ඡින්න ඥානය කියන්නේ. පිරිසින් දකින්න ඒකත් චින්තාමේ කෘත්‍යයක්. භාවනාමේ කෘත්‍යයක් නෙවෙයි. ඒක කරගන්න පුළුවන් ඇත්තෝ අනන්තවත් ඉන්නවා.
මම කියන අදහස් කරන්නේ ඉන්න අපි හිතන රෙඩි ප්‍රදේශයක් ඉන්නවා. අපි මේක හේතු කරොත් මෛත්‍රී බුද්ධ සාසනයට හරි අපි මේක හේතු කරොත් අරිහත් ඵල සමාධියට හරි අපි හිතනවා බෑ. අපි ඉපදෙනකොට මේ අඩුපාඩුකම් තියුණා දසපාරමිතා නැහැ. ඒ නිසා අපි මෛත්‍රී බුදුහාමර එනකන් වැඩි පස්සට දාමු. කවදා හරි රහත් වෙච්ච දවසේ කියන්නම්. එතකන් කියන්න බෑ. එහෙම එකක් නැහැ. දැන් යන්නෙම මෑත කාලේ වෙනකොටම යන්නෙම හැම පෘථග්ජනය තුළම රහතන් වහන්සේටමක් ජීවත් වෙනවා. එයාට තියෙන්නේ මේ පෘථග් ගති පැත්තක දාලා අර රහත් ගති වලට සාධනක් තියෙන වෙලාවෙනේ අනුව ජීවත් වෙන්න රජෙක් වෙන්න ඕන නම් රජෙක් වගේ ජීවත් වෙන්න කියලා කියනවා. If you wish to be a king, behave like a king. එතකොට රජෙක් තමයි. වසලෙක් විදියට ජීවත් වුණොත් වසල වෙනවා. ඒක නිසා තමන්ගේ චර්යාවට තරියා මේ සම්මා වායාම ආජීවේ සම්මා ආජීවේ මම ජීවත් වෙන්නේ කවුරුයි රහතන් වහන්සේ නමක් වගේ ජීවත් වෙන්න ප්‍රශ්න නැහැ. බුදුහාමුදුරුවෝ අපිට ලයිසන් එක දීලා තියෙනවා. රහතන් වහන්සේ නමක් වගේ ජීවත් වෙන්න. එතකොට අපිට මන් දිහාම අතීතේ හිටපු හැටි බලන්න පුළුවන්. අනික් මිනිස්සු ඉන්න හැටි බලන්න. ඒ මිනිස්සුගේ වෙනසක් නැහැ. ඒ මිනිස්සු රහතන් වහන්සේ කියලා හිතන්නවත් කැමති නැහැ. ඒගොල්ලෝ හිතන අම්බෝ මං වගේ පාපතරයක එහෙම වෙන්න බෑ කියලා. සෝරි ඉතින් මොනව කරන්නේ? රහතන් වහන්සේ නමක් ජීවත් වෙන්න බුදුන් දේශනා කළා තියෙනවා. රාග ද්වේෂ මොහ සම්පූර්ණ ප්‍රහීන කරපු රහතන් වහන්සේ වගේම රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛයට පෙළඹිච්ච කෙනාටත් වඳින්න කියලා. මේක මම අයින් කරන්න ඕනේ මේ ටික නැති කරන්න ඕනේ කියලා පෙළඹිච්ච කෙනා එළඹිච්ච කෙනා ඒ චිත්තක්ෂණයට වඳින්න ඕනේ. මම කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යට වෙලා තියෙන චිත්තක්ෂණය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර චිත්තක්ෂණයට වඳින්න ඕනේ. අපි විසින්ම අපි සතියෙන් ඉන්න චිත්තක්ෂණයට වඳින්න ඕනේ. අසතියෙන් ඉන්න වෙලාවක අපි වෙන කාටවත් වඳින්න යන්න එපා. ඉන්දියාව යන්න එපා. යුද්ධ භූමියට යන්න ඕන කම නැහැ. Tamanගෙම සතිමත් චිත්තක්ෂණයට වඳින්න ඒක වැඩි වෙනවද බලන්න. එතකොට අනිවාර්යයෙන්ම අරියත් ඵලයට තමයි ගිහිල්ලා නතර වෙන්නේ. ඒක නම් වරදින්නේ නැහැ. අපි යනවා ඉස්සරහට. මේක බැලූ බැල්මට පරස්පර විරෝධී වගේ. ඒ තරම් සියුම් ධර්මයක් මෙතන. එතකොට Nirodha ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? සංස්කාර Nirodha අරමුණු කිරීමෙන්. සංස්කාරවල ස්වභාවය හට ගැනීම නැතිවීම දෙක බව කලිනුත් සඳහන් කළා. එයින් Nirodha සාමාන්‍ය ලෝකයා සමුදය පක්ෂයටයි හිත යොමු කරන්නේ. ඒක විතරයි පේන්නේ. බුදුජනන් වහන්සේලා සියලු අන්දමින් දැක්කා භව Nirodha. සංස්කාරයන්ගේ Nirodha අරමුණු කරගෙන ඒකේ කෙලවරට ගියාම අන්න භව Nirodha ප්‍රත්‍යක්ෂ වෙනවා. භවයයි මායයාට අයිති. මායයාගේ ග්‍රහණයෙන් මිදෙන්නේ කොහොමද? මායයාට දකින්න බැරි තැනකට යනවා. ඒ කියන්නේ භව Nirodhaයට සිත දමනවා. භවයේ ඉන්න තාක් තමයි අර සියලු සැප දුක් වින්දන ආදිය. අපි කලිනුත් අවස්ථාවල සඳහන් කළ ගාථාවක් අතරූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්චති. සැප දුක් වලිනුත් රූප අරූප වලිනුත් මිදෙනවා ඒ රහතන් වහන්සේ. අරහත්ඵල සමාධිය හැටියටයි අපි ඒක තේරුම් කළේ. දැන් මෙතනත් ඒකමයි. එතකොට මේ භව Nirodha කියන අදහස ඊටාම ගැඹුරු සංකල්පයක්. ගැඹුරුම අදහසක් මෙතන තියෙන්නේ. දැන් භව Nirodha නිර්වාණයයි කිව්වහම මෙතන මොකද්ද තියෙන්නේ කියලාත් සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවනි. නමුත් ඇත්ත වශයෙන්ම නිවන භව Nirodha නාමයෙන් හඳුන්වපු වටිනා සූත්‍රයක් අපට හමු වෙනවා. අපිට ලැබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතයෙන්. ආනන්ද ස්වාමීන් වහන්සේත් සරියුත් ස්වාමීන් වහන්සේත් අතර ධර්ම සංවාදයක ස්වරූපේනුයි ඒ සූත්‍රය විකාශනය වෙන්නේ. අර සුපුරුදු ආකාරයටම ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා අර අරුම පුදුම සමාධිය ගැන. සියානුකෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනෝ තථා රූපෝ සමාධි පටිලාභෝ යථා නේව පඨවියං පඨවි සංඤී අස්ස න ආපස්මින් ආපෝ සංඤී අස්ස න තේජස්මින් තේජෝ සංඤී අස්ස න වායස්මින් වායෝ සංඤී අස්ස න ආකාසානංචායතනේ ආකාසානංචායතන සංඤී අස්ස න විඤ්ඤාණංචායතනේ විඤ්ඤාණංචායතන සංඤී අස්ස න ආකින්චඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතන සංඤී අස්ස න නේව සංඥා නාසඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතන සංඤී අස්ස න ඉදලෝකේ ඉදලෝක සංඤී අස්ස න පරලෝකේ පරලෝක සංඤී අස්ස සංඤීච පන අස්ස. මේකේ අදහස ඇවැත්නි සාරිපුත්‍රය මෙබඳු සමාධියක් භික්ෂුවකට තිබිය හැකිද? ඒ සමාධියේදී අර පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳවත් සංඥාවක් නැහැ.
ඒ වගේම ආකාසානංචායතන ආදී අරූප භව පිළිබඳව සංඥාවකුත් නැහැ. ඉතින් මෙහෙම වුණාට මොකද සංඤීච පන අස්ස. එසේ නමුත් සංඥාවකුත් තිබෙනවා. එතකොට සරියුත් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා සියා ආවුසෝ ආනන්ද. එහෙම වෙන්න පුළුවන් ආනන්ද. ඊළඟට ආයත් ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා යථා කතම් පන ආවුසෝ සාරිපුත්ත සියා. කොහොමද එහෙම වෙන්නේ? එතකොට සරියුත් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා මම බෙබඳු සමාධියකට ඇත්ත වශයෙන්ම සමවැදිලා හිටියා මේ සවැත් නුවර අන්ධවනේ වාසය කළ එක් අවස්ථාවක. ඒ අවස්ථාවේ මෙන්න මේ කියපු ආකාරයටයි මගේ සිත පැවතුනේ කියලා. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා ඒ අවස්ථාවේ ඔබ වහන්සේ කවර සංඥාවකින් යුක්තවද සිටියේ? ඔන්න ඒකට දෙන පිළිතුර තමයි ඊ타ත්ම වැදගත් වෙන්නේ. භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධෝ නිබ්බානන්ති කෝමේ ආවුසෝ අඤ්ඤාව පඤ්ඤා උපජ්ජති. අඤ්ඤාව සංඥා නිරුජ්ජති. සේයථාපි ආවුසෝ සකලිකග්ගිස්ස ජහයමානස්ස අඤ්ඤාච අච්චි උපජ්ජති. අඤ්ඤාච අච්චි නිරුජ්ජති. ඒවමේව කෝ ආවුසෝ භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධෝ නිබ්බානන්ති අඤ්ඤාව සංඥා උපජ්ජති. අඤ්ඤාව සංඥා නිරුජ්ජති. භව නිරෝධෝ නිබ්බානන්ති සංඤීච පනාහං ආවුසෝ තස්මින් සමයේ අහෝසින්ති. ඒකේ අදහස භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධෝ නිබ්බාණං කියලා මට ඒ අවස්ථාවේ සංඥාවක් හට ගන්නවා. වෙන සංඥාවක් නිරුද්ධ වෙනවා කියලා ඊළඟට ඒකට උපමාවක් දෙනවා. යම්සේ ඇවැත්නි කෝටු කැපැල්ලක් දැල් වෙන කල්හි එහි ගිනි දැල්ල, එහි ගිනි සිල පිළිබඳව හිතනවා නම් ඒක ගිනිසිලක් හට ගන්නවා. එක ගිනිසිලක් හට ගන්නවා වෙන ගිනිසිලක් නැති වෙලා යනවා, නිරුද්ධ වෙනවා. අන්න ඒ විදිහටම මට භව නිරෝධය නිර්වාණයයි කියලා එක සංඥාවක් ඇති වෙනවා, වෙන සංඥාවක් නැති වෙනවා. දැන් මෙතනත් අපිට කියන්න තියෙන්නේ අර ඒතං සන්තං ඒතං පනීතං කිව්වා වගේ ඕක කියා හිටියා නොවේ. සරියුත් ස්වාමින් වහන්සේ අර සංස්කාර නිරෝධයට හිත යොමු කරලා සිටියේ. මෙතන විදර්ශකයින්ට ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණයක් මේ ගිනි දැල්ල. ගිනි දැල්ලක් දිහා සාමාන්‍ය ලෝකයා බලනකොට එතන දකින්නේ දැල්ලක්, දැල්වීමක්. ඒ වෙනුවට යෝගාවචරය දකින්නේ එතන නිවීමක්, නිරෝධය. මේක ඊටාම සියුම් ගිනි දැල්ලේ පැවැත්ම විනිවිද දැකීමක්. අර විනිවිද යන බැල්මක් කිව්වේ ඒකයි. මේ දැල්ල තුලින් නිවීම අරමුණු කළා ඊටාත්ම ෂණිකව. ඇත්ත වශයෙන්ම ගිනි දැල්ල පිළිබඳව තියෙන්නේ උපමාව පමණයි. මෙතන භව නිරෝධයයි. භව නිරෝධය කියලා කියන්නේ අපි කලිනුත් ප්‍රකාශ කළා සිතිවිලි වලිනුයි සංස්කාර වලිනුයි භවය ගොඩනැගෙන්න මොහොතක් පාසා. අපි කලිනුත් ප්‍රකාශ කළා සිතිවිලි වලිනුයි සංස්කාර වලිනුයි භවය ගොඩනැගෙන්නේ මොහොතක් පාසා. ඒකේ සමුදය පක්ෂය විතරයි ලෝකයාට පෙනෙන්නේ. ඒ නිසා ඝන සංඥාවෙන් මේ භවය දේවල් හැටියට හිතනවා, කල්පනා කරනවා. මේක නිසා මට හිතෙනවා අපි මම අර ඉස්සලා මතක් කරපේකට මේ දැන් මේ අපේ චන්ද්‍රරත්න සාංශේ පටන් ගන්නකොටම ඥානන් සාංශේ අවධානය යොමු කරනවා මේ සංස්කාර ස්වභාවය ඇතිවීම සහ නැතිවීම කියලා දෙයක් තියෙනවා. ඒකයි සංස්කාර කියලා කියන්නේ මනුෂ්‍ය ස්වභාවයෙන් යන්නේ ඇතිවීම පැත්තට. ඒක තමයි භව රාගය කියලා කියන්නේ. තමයි රූප ලෝකේ කියන්නේ. අවධානය යොමු කරන්න ඕනේ නැතිවීම පැත්තට, නිරෝධයේ පැත්තට. එතකොට ඒක නිවන පැත්තට යනවා. ඉතින් එතකොට අරූප ලෝකේ සුසන්තිත භාවය තමයි ඔය කියන්නේ. නැති භවයේ පිහිටන්න කියනවා. ඇති භව නැති කරන්න ඒ කරන්නේ. ඒ නිසා සංස්කාර ගත්තාම ඇතිවීම නැතිවීම දෙක විතරක් නෙවෙයි, ඇතිවීමේ සිට නැතිවීම දක්වා තිතස් අඤ්ඤතත්තම් කියලා තියෙනවා. ඒක අටුවාව තිත කියලා විතරක් කරන් තියෙනවා. ඒක නිට්ටය කරගන්න. පෙළේ තියෙන්නේ තිතස් අඤ්ඤතත්තම්. මේකේදී ඥානන් සංසය කැල්ල මතක් කරන්නේ. ඉතින් එතනින් තමයි අපි වැඩේට බහින්නේ. ආනාපානේ මැද කැල්ලෙන් තමයි වැඩේට බහින්නේ. මැද කැල්ලෙන් වැඩේට පටන් අරගෙන ආනාපානේ මුණ බලන්න කියනවා. සමුදේ බලන්න කියනවා. මොකද ඒකට මනුස්සයා කැමති. බබාලා හම්බ වෙනවට කැමති, මුල්ගල් තියන්න කැමති, නැකත් බලන්න කැමති, ගොඩක් දේවල් පටන් ගන්න මිනිස්සු හරිම කැමති. ඉතින් පටන් ගන්නම බලන්න ඉන්නකොට ඒ පටන් ගන්නම බැලීමේදී සතිය පුදුම තියුණු භාවයකට යනවා. ඉන්ද්‍රයන්ගේ තීක්ෂණ භාවයක් ඇති වෙනවා. ඉතින් යාට තේරෙන්න පටන් ගන්නවා මේ බැලීමෙන් බලන ඉන්නකොට හිත යටින් මේ බලන හැමදේ විනාශ වෙනවා, ගිනිදැල්ල නගිනවා කියන්නේ ගිනිදැල්ල ඉවර වෙනවයි කියන එක.
ඔතෙන්දි තමයි බය එන්නේ. ඔතෙන්දි තමයි කම්මැලිකම එන්නේ. ඔතෙන් තමයි අසරණකම එන්නේ. ඔතෙන් තමයි සමාජයට ද්වේෂ කරන්නේ, Tamanට ද්වේෂ කරන්නේ. ඒක වටිනවා. ඒ මොකද මෙතෙක් කල මේ සමුදේ බලන හිටියේ. ඉතින් ඒ නිසා මජ්ජේ සූත්‍රයේදී ආනාපානය කියලා කියන්නේ මැද, ආනාපානේ මුල කියන්නේ සමුදය, ආනාපානේ කිවීම කියලා කියන්නේ නිරෝධය. එතකොට සමුදය කියලා කියන්නේ රූප ලෝකේ හට ගන්න ලෝකේ, නිරෝධය කියලා කියන්නේ අරූපේ විනාශ වෙන තැන. ඒක ලෝකයේ උච්ඡේදවාදී කියනවා. නාස්තිකවාදී කියනවා. ඒකට උච්ඡේදවාදෝ, අකිරියවාදෝ, අරතරසෝ කියලා දොස් කියනවා. මුස්පෙන්තුයි කියලා. ඒ භාවනා කරන කෙනත් මුස්පෙන්තු වෙනවා. ඒ මට්ටමට යනකොට මේ බයතුපට බංග බය බයතුපට ඥාන වලට යනකොට ඒ යෝගාවචරයට මේ දෙකට කපපු පණුවෙක් වගේ මොන්නම දෙයක්වත් ප්‍රිය නැති තත්යකට එනවා. මේ රහත් වෙලා නෙවෙයි. ඒක බාර ගන්න තැනදී. මෙන්න මෙහෙම දෙයක් මේ බලන හැම සුබ දෙයකම අසුබයක් තියෙනවා. හැම ගිනි දැල්ලක්ම හටගන්නේ ඒක ඉවර වෙනවා කියන එකත් එක්කමයි. බිම්හත්තක්, නයිහත්තක් පොළවෙන් උඩට මතුවෙන්නේ ඔළුව උඩ පස් කැටයක් තියාගෙනම තමයි. ඔක ඉවර වෙන්නේ පස් වලින් තමයි. කතෝලික ආගමේ මේ මාළගල් වලට ගියාම මිනි පෙට්ටියට පස් ටික දාන්නේ ඇෂ් ටු ඇෂ්, සොයිල් ටු සොයිල් කියලා. පස් වලට පස් ටික එකතු වෙනවා, අලු වලට අලු එකතු වෙනවා. ඒ අතරමැද මොකද්ද උන ඇටිල්ලක් තියෙනවා. ඉතින් අපි අර හට ගන්න එක කැමති, විරෝධ නිරුද්ධ කැමති නෑ. ඉතින් මේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ හට ගන්න හැම දෙයකම අකමැත්තක් නෙවෙයි, නිරෝධයක් ගෙවි යෑමක් තියෙනවා. එතන සුසන්තිත වෙන්න ඕනේ. සුසන්තිත වෙන්න පුළුවන් තරක් නෙවෙයි ඒක. එතන සුසන්තිත උනේ නැත්නම් සමුදේ අතහැරීමක් කරන්න බෑ. අපි දැන් වෙලා තියෙන්නේ සම්ප්‍රදාන කූලෝ සමුදයේ සුසන්තිත වෙලා නිරෝධය අසන්තිත කරන්න හදනවා. අසන්තිත වෙලා. ඒකේ යනකොටම බය වෙනවා. පදනමක් නැහැ, ඇඩ්‍රස් නැහැ, පය ගහන තැනක් නැහැ. කොරෝනා වගේ තනිප වෙන පාටකුත් පේන්න නැහැ. ඊට පස්සේ බස් එක නැගලා යන්න නැහැ, ෆැක්ටරි එකට යන්න විදියක් නැහැ, මොකක්වත් නැහැ, කෙලවරක් නැහැ. අනන්තයට යනවා. ඉතින් එතන සුසන්ඩිත වෙනවයි කියපු ගමන් ලෝකයේ අල්ලලා පිස්සන් කොටුවට දානවා. ලෝකයේ අල්ලලා මූට පිස්සු කියලා කියනවා. ඉතින් මේ දෙක එකිනෙකට සාපේක්ෂයි කියන එක මේ හට ගැනීම කෙරේ පවතින මේ මුළු ලෝකෙම පිස්සු ඩබල්. ඒක විනාශ වෙනකොට ඉසాత බැඳගෙන අඬනවා. නේ හට ගන්න හැමදේම විනාශ වෙනවා. සංකීර්ණ සමුදය ධම්ම, සබ්බන්තන් නිරෝධ ධම්මන් කියන එක තේරුම් ගත්තේ සෝවන් වෙනකොටමයි. වෙන ඒ තේරුම් ගැනීම සෝවන් වීම තමයි. අන්න ඒ දෙයට යන්න මේ අසන්තිත බව, අරූපේ නිරෝධය, නිවනේ පෙරමග කියලා, නිවනේ පූර්ව නිමිත්ත කියලා තේරුම් ගන්න මනුස්සයා මේ ජීවිතයේ දෙක ගන්නේ ගිය ජීවිතයේද කියන එක විශාල ප්‍රශ්නයක්. මේ ජීවිතේම දෙයක් වෙන්න පුළුවන්ද කියන එක සැක කරනවා. ඒක මේ ගිනාපු ජම්මාන්තරගතව ගිනාපු එකක්. ඉතින් අපි ආයශරයක් අතීතයට දාන්න හදනවා. මේ දෙයක් දිහා බලනකොට ඒකේ Nirodhe බැලීම මේ ට්‍රේනින් එකකින් දෙන්න පුළුවන්. පාලි ඉගෙන ගත්තට තේරෙයිද? අභිධර්ම ඉගෙන ගත්තට තේරෙයිද? භාවනා කරලා තේරෙන්නේ නැහැ. නෙවෙන්න පුළුවන්. කොච්චරද වෙන්න පුළුවන්. දැන් ওই සත්‍යක කියන බ්‍රාහ්මණ බුදුරජාණන්සෙත් එක්ක ඇවිල්ලා චූල සත්‍යක සූත්‍රයේදී පැහැදිලිවම කාරණා බුදුරජාණන්සේ ඔප්පු කරනවා. නිවන් දකින්නේ නැහැ. යා නිවන් දකින්නේ නැහැ. මොකද 500ක් සෙනකට උගන්න එන්නේ මොන්න ගෞතමට දාඩි දාන්න දෙන්නම් මං කියන කට්ටිය අන ගහන එන්නේ. ඉතින් බුදුහාමර කාටද කො දාඩි දාලා තියෙන නෙවෙයි බලපන් කියලා. කලවලා පෙන්නනවා සිවුර. අර මාසේ ගොළුව කඩාන වැටෙන්න. අවබෝධ කරන්නේ නැහැ. අවබෝධ ඊට පස්සේ කියනවා ඥානන්ද සාංශිත් කියනවා. ඒ මැරිලා ගිහිල්ලා පස්සේ කාල බුද්ධ රක්කිත කියලා ලංකාවේ ඉපදිලා කාලකාරාම සූත්‍රයට අර්ථ කතාවක් දීලා තිනවා කළු තිඹිටි ගස්සයට කළුවර පොකුණේ කරුවර පොයේ කළුවර පුටුවක වාඩිලා අතක් තියනවා මොනද කළු කතා. ඒකෙදිලු නිවන් දැක්කේ. ඒක දකින්නකොට මේ සද්දාතීත රජුරෝ කිව්වලු ඔබ වහන්සේලාගේ දැනුමද මෙහෙමනම් අපි රජකම් කරන්නේ බලුකමක් ස්වාමීන් වහන්සේ මේ රාජ්‍ය බාර අරගෙන කරන්නයි කියලා. හිතගෙන බණ අහලා තියෙන්නේ. ඔබ වහන්සේලාගේ තියෙන දැනුමත් එක්ක බලනකොට අපි මේ රාජ්‍ය කරන්නේ මොනව දැනගෙනද? ඊට පස්සේ කවලු බොහොම වටනවා. ඒක රාජ්‍ය පිළිගැනීමේ ආනිසංශ තියෙනවා. මම ඔබතුමාට ආයෙත් දෙනවා. ඒගේ 7 සැරයක් ලංකාව පූජා වෙලා තියෙනවා ඥානවන්ත ස්වාමීන් වහන්සේලාට. ඒ අර එදා කාපු ටොක්ක. චූල සත්‍යකෝ එදා නිවන් දැක්කේ නැහැ. ඒක නිසා මේ දෙයක් දැකලා මේ හට ගැනීම බලලා
භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉගෙන ගන්න ඉන්න මේ බයියෝ අර කොණ්ඩඤ්ඤ ස්වාමීන් වගේ අංකිච්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේ ජීවිතයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේමද නැත්නම් අරුවච්චන් වහන්සේමද එහෙම තමයි ගිනාපු પરම්පරාවක පිපීමක්ද. ඒක අද විද්‍යාලෝකේ බරපතල ප්‍රශ්නයක්. මේ දේ පෙන්වුවාට පස්සේ කොච්චරක සමුදේ විතරක් දකින පෙරේත ලෝකයක ජීවත් වෙන්නේ. ඉතින් විද්‍යාඥයා තේරුම් ගන්න කතා කරනවද මන් දන්නේ නැහැ. එයා කියනවා අපිට කොහොමද මේ දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. සුසන්තිත ගන්නත් පුළුවන්, අසන්තිත ගන්නත් පුළුවන්, සමුදේ ගන්නත් පුළුවන්, වය ගන්නත් පුළුවන්. ගන්නෙම නැහැ. ගත්ත රාහුල එක්කනට ගලන තහවුරු වෙච්ච කෙනාට අරියත් බල සමාධිය කියලා කියනවා. අපිටත් හැම චිත්තක්ෂණයකම මේ දෙකම දෙනවා. හැම චිත්තක්ෂණයකම තියෙනවා මේකේ හට ගැනීම බලන්නත් පුළුවන්, ඔකේ ඉවරේ බලන්නත් පුළුවන්. හැබැයි අම්මා මුත්තා කිව්වත් ඉවරේ නම් බලන්නේ හට ගැනීම බල බල, නැකත් බල බල, සස්ටේනබිලිටි බල බල, සැලසුම් හදා ව්‍යවස්ථා හදාගෙන පැවැත්ම කතා කරනවා මිසක්කා මේ කෙලවෙනවා. කෙලවයන් පුතේ කෙලවයන් නැලවියන් දුවේ නැලවියන්. ඒ කාටරි කෙලවෙනවා දකින්නකොට මට පුදුම සතුටක් තියෙනවා. භාවනා කරලා වුණ පිස්සු වැඩිගෙන එනවා. නැත්තම් දික්කසාද වෙන්න හදනවා. එහෙම නැත්තම් බිස්නස් වලට ඇරෙනවා. මම කියන පිස්සු දෙයක් ඕන්න ඔය ගෑනිත් එක්ක හිටපිය මොකුත් කරන්න එපා. ඔක ප්‍රශ්නයක් නැහැ කියලා. බිස්නස් එකම කරපන්. චුබහන්සනේ කිව්වේ අයින් කරන්න කියලා. මම කියන්නේ. මේ දාව එකේ කොන්තරම අප්සෙට් ගාලා. මම ගිලංගලේ 10 කොට හිටපු ආම්තුරු නාවනවා. අනේ සාංශ වැඩක් නැහැ ජීවිතය කියන්නේ මේ මට හෝටල් 3ක් තිබ්බා ගෑණියෙක් හිටියා වාහන දෙන ඔක්කොම ඉවරයි මට පැවිදෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම නාවල හරිම කියලා ගත්තොත් හෝටලයක්වත් රන් කරන්න බැහැ නා. ගෑණියෙක් එක්කවත් ඉන්න බෑ නම් කවදාකවත් මහානකම කරන්න බෑ. නිවන් පලාතක නැහැ ගිහිල්ලා ආයේ හෝටල් 3ම කරලා අර ගෑණිත් එක්ක හොඳට ඉඳලා ඇවිල්ලා මට කියපන් එදාට පැවිදි කරන්න. යකෝ මේ හෝටලයක් කරන්න බැරි එකේ ඇවිල්ලා මේ බම්බු ගහන්නද? මේ හෝටල් 10ක වැඩ මෙහෙ. එක ගෑණියක් එක්ක නෙවෙයි මට ගෑනු කී දහයක් ඉන්නවද? ඌවත් එක්ක ඔය දෙල්ලම් කරන්න බෑ. එක ගෑණියක් එක්ක ඉන්න බෑ නෝ කොහෙද මහානකම් කරන්නේ? කරන්න බෑ. ඉතින් ඒ දේ කරලා ඒකේ ආදීනව දැකලා ඒ හට ගන්න හැම එකක්ම දුකක් කියලා. ඒ තියදී ඒක කරන එකයි උතන තියෙන දක්ෂකම. ඒ සුසන්තිත භවක ඉඳගෙන අරූපේ සුසන්තිත භවක ඉඳගෙන රූප ලෝකයේ හසුරවනවා. හරියට රබර් ග්ලව් එකක් දාලා අත ගන්නවා වගේ. හරියට කොරෝනා තියෙනවා දහතේ තියෙන හොඳටම දන්නවා. මූණ අත ගන්න ඉස්සෙල්ලා සබන්ඩියක් දාලා හොදනවා. අතේ රබර් ග්ලව් එකක් දානවා ඉවරයි. කොරෝනා තිබ්බට කරන්න දෙයක් නැහැ. ඉතින් අන්නේ එතනයි බුදුරජාණන් කිව්වේ අතේ වසවිස නැත්තම් තුවාල නැත්තම් වසවිස කිනිච්චට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි මේ ප්‍රේම කරන, අපි මේ හම්බ කරන, අපි පරිලාහ කරන, අපි පරිේෂණ කරන, අපි ඡන්ද කරන මේ ඔක්කොම ඇතුලේ නිවන තියෙනවා, නිරෝධය තියෙනවා. ඒ දැක්කේ නැතුවට බුලේ ඉති මම මොකද කරන්නේ? ඒ දකින්නත් බුදුහාමරන් කැමැත්ත තිබුණට බෑ. ඒ ಜಾති පෙරම් පුරාගෙන එන්න ඕනේ මේක මේරෙන්න. මේරෙන තැන කොතනද කියලා බුදුහාමරන්ට අයිතිවාසිකමකුත් නැහැ. ඒ අපේක්ෂකට අයිතිවාසිකමකුත් නැහැ. හැබැයි පිපුරුවොත්, දිනුවොත්, පිපුනොත් ලෝකෙට සාන්තියක්. ඒක ශාසනයට සාන්තියක්. ඒ නිසා අපි ඊට පස්සේ ජනසතු වෙනවා. පිච්චි ගමන් එයා ජනසතු වෙනවා. ඒ දැනුම එයාට අයිති නැහැ. ඒක ශාසනයට අයිති දෙයක්. ඒක සාරිපුත්‍ර ස්වාමීන් ආත්ම 500ක් දිගටම පැවිද්දේ. අවිල්ල තමයි ওই ටික කරන. අපි හිතනවා මේ බූරුවයි කොන්ද කඩන පිටුරු ගහ වගේ මේ බුදුහාමසේගේ බණ අහලා ටක් ගාලා අසජාමරගේ පද දෙක අහලා rahat උනා කියලා. ගෝවන්නා කියන්නේ බූරුවයි කොන්ද කඩන පිටුරු ගහේ කතාව දන්නවද? අනේ කවුරු හරි කියන්නකෝ. මම ගොඩාක් කතා කරා. හන්දතාව දු කියන්න බෑනේ මේ නිකම්ම නිකන් නිවනේ නිවීම දේශනා කරත ගමන් බූරුවා සහ පිටුරු. දැන් ස්වාමීන් වහන්සේ මේ බූරුවෙන්ගේ පිටට මේ පිටුරු දම දමා යනවා බූරුවට සෑහෙන ඉතින් ඔරොත්තු දෙනවා. මේ නමුත් ඉතින් ඕකේ දැන් බූරුවට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතින් කාලයක් ගිහිල්ලා පිටුරු දාලා ගිහිල්ලා යම් කිසි අන්තිම වෙලාවක පිටුරු කොටයක් නෙමෙයි පිටුරු එක ගහක් දැම්මත් බුරුවයි කොණ්ඩේ කඩන් වැටෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට හිතනවා මේ අර වගේ මේ අර බිරුව මේ අන්තිමට දාපු පිටුරු ගහගෙන තමයි ඉතින් අන්තිමට ප්‍රකාශයක් නැගෙන්නේ, පත්තරයක තියෙන්නේ, පොතක සඳහන් වෙන්නේ. ඉතින් අපි සමහරවිට වැරදිට හිතා ගන්නවා මේ එක පිටුරු ගහක් නිසා කොණ්ඩ ගන්න කියලා. නමුත් ඇත්ත වශයෙන් වෙලා තියෙන අර මුල ඉඳන් ආපු ඔක්කොම ටික එකතුව සංප්‍රයුක්ත බලයේ තිබිලා ඒකට අර අන්තිමේ කටනහම තමයි කොණ්ඩ කැඩලා තියෙන්නේ. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ.
සරියුත් මහරහතන් වහන්සේත් මේ ආත්ම ගානක් තිස්සේ මේ පෙර භවයන් 500ක් තිස්සේ එක දිගටම මහානකම් පුරලා අර වගේ ලොකු මේ ශක්තියක් සමග ඇවිල්ලා ඉබඳු සිටිය මට්ටමකදී තමයි අර අස්සජි ස්වාමීන් වහන්සේගෙන් අර ගාථාපද දෙක මේ අහන්න හම්බුනේ. අන්න ඒ වෙලාවේදී ඒ ප්‍රඥාව පහළ වුණා. ඔය ඒක කියලා තියෙනවා ඥාන ධම්මනිසන්තියම් දුරන්නේ මේක හදලා වැඩක් නැහැ. ඔක හැදුවට පෙරපින් තියන හැටි විතරයි ඔක හරියන්නේ. මහත්තයා දැන් බුදුලේ වියදම් කරලා රට කලඹලා මේක හදන්න ඇදුවට හරියන්නේ නැහැ කියලා. බොහොම අනුකම්පාවෙන් හාමුදුරු කෙනෙක් මේ කොරෝනා තියෙද්දි ඇඳිරි තීති බස් එකේ ඇවිල්ලා කියලා වගේ කියලා තියෙනවා. ඉතින් අර හාමුදුරු විචාර සුදුරෙද්දක් දාලා හාමුදුරණ දීලා වැඳගෙන ඇහුවලු අනේ මහත්තයෝ මම මේ දන්නෙත් නැහැනේ මහත්තයා කවුද කියලා මම දන්නවා මේ වැඩේ කරන්න ඕක හරියන්නේ නැහැ. කොහොමඩක්වත් හරියන්නේ නැහැ. ඊට පස්සේ කළු ඇයි ස්වාමීන් වහන්සේ කළු ඔකට මේ හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. ඔකට මේ දත පාරමිතා තියෙන්න ඕනේ. එහෙම නැති කට්ටියට හරියන්නේ නැහැ කියලා. ආ ඒක නම් වෙන්න පුළුවන්. දැන් මේ කාරණාව ධම්මනිසන් ජාමතු පිළියර ගත්තා. ඊට පස්සේ ඇහුවලු ස්වාමීන් වහන්සේ මට මේ උභාන්තිකාව තියෙනවද මොනවා හරි ක්‍රමයක් මයි ළඟ හේතුක ප්‍රතිසන්දි තියෙනවද මයි ළඟ දස පාරමිතා තියෙනවද කියන්නේ. ඒක නම් කියන්න බෑ මහත්තයෝ ඒක ඉතින් අමාරුයි කිව්වා. ඊට පස්සේ දැන් කතා කරන ඔබ වහන්සේ ගාව හේතුක ප්‍රතිසන්දි තියෙනවද නැත්නම් දස පාරමිතා තියෙනවද කියන්න බෑ. එහෙනම් කවුරු හරි මට අල්ලලා දෙන්න පුළුවන්ද ওই මීටරේ දාලා හේතුක ප්‍රතිසන්දි තියෙන දස පාරමිතා. එහෙම එකක් නැහැ. දැන් ඉතින් මේ ගියා ධම්මදින ඊටත් කවලු දැන් ඔබ වහන්සේට මම එහෙන එකක් කියනවා. ඔබ වහන්සේ දැන් බහින්නකො පුටුවේ මං වාඩි වෙන්නම් දැන් මට වඳින්න. ඔබ වහන්සේගේ මේ රට රාජ්‍ය වලින් මං වගේ වැඩ කරන මිනිහෙක් කම්මැලි කරන සුළු කතාවක් කියන්නේ අහවල් මගුලක ඉඳගෙන ප්‍රතිපත්ති කිද. මහමුදුනේ එහෙම තීදි උත්සාහ කරපුවා මොකද වෙන්නේ? ප්‍රතිසන්දි සිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. නිවන් දකින්නමයි කියලා උත්සාහ කරන්න. ඒකට ওই බීජ හැදෙන්න ඉඩ තියෙනවා. දැන් ඔබ වහන්සේ කියන්නේ ඒක නැත්තම් උත්සාහ කරන්න එපයි කියලා. මේක නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ. බුදුහාම කියන හැම වචනයක්ම සුවක්කාතයි හැම වචනයක්ම උනන්දු කරවන සුළු. ඉතින් ඒකල අපට කියනවා ඔබ වහන්සේලා දන්නේ මේකට ඇවිල්ලා මේ භාවනා කරනකොට මේක පටන් ගන්නකොට මේ බොහොම කරුණාවෙන්මයි ඉතින් ඇවිල්ලා කියන්නේ මේ දාර ප්‍රාථමික ඇත්තෝ කරන්න එපා වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේ හේතුක ප්‍රතිසන්දි නැතුව අස්සජාමතු වගේ ගාථාපද තේරෙන්නේ නැහැ කියලා වරදොලා තේරුම් ගන්න එපා. අහන්න ඕක ප්‍රශ්නයක් නැහැ. අහලා චින්තාමේ වශයෙන් යන්න ඕක ප්‍රශ්නයක් නැහැ. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කවදා හරි තේරෙන්න දැන් මම ඒක හදනවා අලුත් මොඩල් එකකට සති මාත්‍රය කියන එකේ මිසක්ක සතිය එන්නේ වෙන මොනවා කරුවා සතිය එන්නේ නැහැ. සතිය නැතුව කවදාකවත් නිවන් දකින්න බෑ. ඉතින් සතිය ඕනේ නැහැ. සති මාත්‍රය තිබොත් ඇති. Taman වඩන සතියට පදට්ඨානේ වෙන්නේ වර්ධ කරපු මුල් සතිය. සති මාත්‍රය. ඉතින් ඒ නිසා සතිය වඩන්න එපා. සති මාත්‍රයට උත්සාහ කරන්න. ඊට පස්සේ සතියෙන් වැඩේ කරලා දෙයි. ඉතින් ඒ නිසා මේ කාලේ සතියක් නැහැ, සති මාත්‍රයක් නැහැ, ඌව කරලා වැඩක් නැහැ කියලා එන අපි මොනව කරන්නද? කබලෙන් ලිපට වැටෙන්නේ. අන්න ඒ වගේ මේ නාස්තික පිරිසත් එක්ක බලනකොට පසුගිය අවුරුදු 40 ඇතුළත ආස්තික උත්තරයක් ඇවිල්ලා තියෙනවා. වැඩට බහැව පිරිස වැඩි. ඒත්තර වටේ ඉන්න දෙකට දෙතවර පිරිස මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කතාවල් අරගෙන මොනවදෝ මොඩල් එකක් හදනවා. ඒව නිකන් බංකොලොත් කතා. ඒ නිසා කරන්න තියෙන්නේ අපි මේ කරන වැඩේ ප්‍රත්‍යක්ෂ පිණිස හේතු වෙයිද අනුමාන ඥාන පිණිස හේතු වෙයිද සුත්තමේ ඥාන පිණිස හේතු වෙන තුනම ලාභනේ. එහෙම නැතු මේ ප්‍රත්‍යක්ෂයෙන් වෙන්න ඕනේ නැහැ කියලා එහෙම එකක් නැහැ. ඒකේ ලාභේ කොච්චරද කියනවනම් අනුමාන ඥාණයෙන් බණ කියන එක නිසා බණහන කෙනා නිවන් දකින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ ලබන්න පුළුවන්. ඒක තමයි මහා ශිව කතාවේ තියෙන්නේ. අනුමාන ඥාණයෙන් යා කියනවා අහන එක්කන නිවන් 69ක් නිවන් දැකලා. කියන ආමතුරු තාම නැහැ. බාතික මාතාව නිවන් දැකලා අභිඥාතවලා 39ක් බඩ බැඳගෙන භාවනා කරනවා. එක්කෙනෙකුට මොකක්වත්ම නැහැ. උණ්ඩ කණ්ඩ ලුණු මැදි කියා ගන්න විදියක් නැතුව ඉන්නේ. දාහනේ හරිය නැති නිසා භාවනාව හරියන්නේ නැහැ. මාතික මාතාව ඒකත් දැකලා ගිහිල්ලා දුන්නට පස්සේ ලුණු කාපු නිසා භාවනාව රහත් වුණා. එච්චරයි කියන්නේ. 39 රහත් වෙනවා අර ලුණු ටික නැතුව කියා ගන්න විදියක් නැතුව ඒක. ඉතින් අන්න ඒ වගේ කතාවල් තියෙන ලෝකෙක කවුරු කිව්වත් ප්‍රශ්නයක් නැහැ. අහන්නා සීබුද්ධියෙන් අහන්න එයා තාතෝනේ කියන්න පුළුවන්. හැබැයි අවබෝධ කරන කෙනාට ඒක ට්‍රිගර් වෙනවා ඇති. ඒකට කියන්නේ උත්ප්‍රේරණය වෙනවායි කිය. ඒක උත්ප්‍රේරණය කියන්නේ කැටලිටික් ඉෆෙක්ට් එක. වෙනවා. එතකම අපි ඒ නිකන් දොර අරනකම් බලාගෙන පිරිසක් වගේ අපේක්ෂකයෝ වගේ ප්‍රේක්ෂකයෝ වගේ ඔය බලාගෙන ඉන්නවා. ඒ දිහාවට හරියට හරකයි ගාලා අරනකම්
ගේට්ටු ගාව තරපිලා ඉන්නේ හරක් ටික ඉස්සරහම ඉන්නේ කතල්ලු වෙලා යන්නේ. ආසන්න කම්මයි කියන එක. එච්චරයි. යෝගාවචරය කියලා කියන්නේ ඔය තල්ලුවක් දාගෙන ඉන්නවා ගේට්ටු අරගෙන අරපන් නැත්තම් නිකන් හිටපන්. ඉස්සරහින් ඉන්න එක බග්ගාල එළියට තල්ලු වෙනවා. ඌ දන්නෙත් නැහැ. ඌගේ උඩින් අනික් කෙවුන් නැගලා යනවා. ඌ දන්නේ නැහැ මම මේ තනකොළ පිටේට කිට්ටු කිරුවේ කියලා ඌ දන්නේ නැහැ. ඌ මේ ගාලෙන් එළියට යන එක විතරයි වෙන්නේ. ඉතින් අපි කරන දේ ගේමක් දීගෙන ඉන්නවා නිකන්. දැන් කෙල්ලෙක් යාළු වෙන්න ඉන්නකොට වගේ දීගෙන ඉන්නවා. යාළු වෙන එක නොවෙන එක වෙනම දෙයක්. ඉතින් ඒක නිසා ඒ කෙනෙකුට ඒ රූප ලෝකේ නැත්තම් සමුදේ තියෙද්දී නිරෝධේ දිහා බලන්න ඕන එක නිතරම තියෙන එකක්. ඒක මේ රහතන් වහන්සේලාට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක හැම සංකත ධර්මයක තියෙන එකක්. ඒක දිහා බලන ඥාණය වසාහෙල්ලා තියෙන්නේ සමුදේ දැකීම ඥානයක් කියන විචිකිච්ඡාව නිසා. විචිකිච්ඡා පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචේති. අපි මේ සමුදේ බලනක ඥානයක් කියලා මුළු ලෝකයක් විචිකිච්ඡාවකට යට වෙලා නිරෝධය දැකීම මොහා කරගෙන ඇස්බැඳුමක් කරගෙන මූණට වැලි ගහගෙන දකින්න නැති ගතියක් තියෙනවා. කවුරුවක්වත් දෙවන්නේක් නැහැ ඒකට. ඒ නිසා මේ සමුදේ දැකීම සමුදේ තිබිච්චා ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක විනිවිදලා දකින්න ඔය සමුදයෙන් කරන්නේ නිරෝධය මුහා කරන එක. හට ගන්න දේෙන් පෙන්වන්නේ නිරෝධය මුහා කරන එක. අපි හට ගන්න අරින්න දිගටම. මතක තියාගන්න හට ගන්න හැම දෙයක්ම නැති වෙලා යනවා. කවදා හෝ හට ගැනීම හරහා ඒ නිරෝධය දැකපු දවසේ අපි සංස්කාර ධර්ම කියන එක දැනගත්තා වෙනවා. එතකොට සංස්කාර වලට අපිට නටවන්න බෑ. හැබැයි ඒ කතාව ඒ බලන බැල්ම බොහොම දීර්ඝ කාලීනව කරගෙන යන අභ්‍යාසයක ප්‍රයෝජනයක් කියන එක බොරු කරන්නත් එපා. ඒක තමයි ධර්මයේ ගැඹුර කියලා කියන්නේ. ගම්බීර ඥානයක් ඒක. ඒකට ඉඩ තියාගෙන අපි කරන්නේ සුත්ත වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් හෝ තව එක වතුර කඳුලට ඵලයට කඳුල එකතු වෙන්න ආරින එකයි. ඒක කවුරක්වත් මන්දෝත්සාහය කරන්න එපා. හැබැයි ඒක අයිති රහතන් වහන්සේට විතරක්ම කියන එකටත් මම එච්චර කැමති වෙන්නේ ඒ ප්‍රකාශයත් එක්කම අද දවසේ අපේ සමාලෝචනය මෙතනින් સમાપ્ત වෙනවා. අපි ඒ නිසා ඒ ඉංග්‍රීසියාන්තේ දේශනාව නැත්නම් සාකච්ඡා පටන් ගන්න ඉස්සෙල්ලා මම ආරාධනා කරනවා චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට දිව්‍යන්ත පින්දීම ආදී අපේ සම්ප්‍රදාන කුල මේ සාකච්ඡාවේ සමාලෝචනයේ නිමාව සටහන් කරන්න. නිවනේනීම දේශනාව මුල් කරගෙන සාකච්ඡා පැවැත්වීම තුළින් අප සියලු දෙනා එකතු වෙලා රැස් කරගත්තා වූ සියලුම කුසල් ජවියන් ඥාතීන් ඇතුළු සියලුම සත්වයන් සමග බෙදා හදා ගනිමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්ප